කරලා දුන්නේ. එතනදී කුටියක් දාලා තිබ්බා. ඒ බොන්සල් මම කතා කරලා වහින්නේ ඊයේ ආන්දුරෙන් කතා කරලා හමුදුනේ. ඉතින් ඒකට අවශ්‍ය මුදල අපි සම්පාදනය කරගෙන ඉලා තිනවා. ඒකත් බොන්සල්ට පූජා කරලා මේ මුදල් පරිහරණය කරන කෙනෙක් නෙමෙයි. එහෙමයි හමුදුනේ. එතකොට මම කිව්වේ පින්නත මහත්තයා පින්නතුන්ට ශ්‍රමදායකත්වයට කවුරුත් නැතුව නේ. ශ්‍රමදායකත්වය නෑ හමුදුනේ. මම පින්නතුන් යන්නේ ඉස්සල්ලා ඒ තැනක් පෙන්නන්න. එහෙමයි. කියන්න. එහෙමයි. කැපකරු මහත්තයා ගිහිල්ලා තියෙනවා. එයා ටිකක් කිලෝමීටර් 3ක් විතර ආරම්භ කරලා එහා ඉන්නේ. එහෙමයි. අනුරාධපුරේ ඉඳලා පිරිසක් අද මේ ඇවිල්ලා බොහෝ වෙලා ඉඳලා ගියේ. කැපකරු මහත්තයා කියනවා නමුත් අර මහත්තයා කියන්නේ අර බාර දෙන්න පුළුවන්. එහෙමයි. ඉන්නවා. මම සම්සන්සේ අවසරයි මේ 80000ක් විතර මුදලක් අපි සම්පාදනය කරගෙන ආවා. මම දැන් ඒ කුටියට දැනට ප්‍රමාණවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔය මහත්තයා මහත්තයා ශ්‍රමය තමයි ගොඩක් යන්නේ. ශ්‍රමය. තියෙන ගල් ටිකක් එහෙම අද ගන්න ඕන. ඒක ගලෙන් බැඳලා මැටි ගන්න ඕන. එහෙමයි. මම තමයි කියලා මේ කුටි හැදුවේ නම් මම ඒ වගේ වැඩ ඉන්නේ නෑ. මැටි කුටියක් තමයි හිටියේ. මම 14 වෙනිදා මෙහි වැඩ කළේ. පින්තුන් හරි. බොහොම පින්තුන් මම එන ඊට අමතරව දැන තියාගන්න හැම කුටි කියන්නේ. එහෙමයි හම්බුනේ. අපි ඔබ වහන්සේගේ දේශනාද අවුරුදු 4 ඉස්සර දේශනා සානක මහත්මයා මාර්ගයෙන් අපිට අහන්න ලැබිලා තිනවා. අපි දැන් නිතරම අපි හතර දෙනාම අවසර ඒක වලට ගිලාට පස්සේ ඒක සමකන් දීලා ඔබ වහන්සේගේ ධර්මය අනුකූලව අපි කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ හම්බුනේ අපි දැන් මේ වගේ අවස්ථාවලදී අපි ගිහි ජීවිතය ලෞකිකයේ තියෙන කොට ස්වාමීන් වහන්සේ අපිට මේක වැඩම කර මේ දේශනාවල් වලට අහං කරලා දීලා අපි ගෙනියන්න තමයි අපිට දින නීවරණ මොකක් නැති වෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකට ඔබ වහන්සේගෙන් කාර්මිකව ධර්මානුකූලව දැන් මම එහෙමයි. මේ කාලේ මේ පැහැදිලි කරපුවා තමයි දාලා තියෙන්නේ නමුත් අද නෝන වැඩිලා තියෙන තත්ත්වයන් බලනකොට එදා ඒ පැහැදිලි කරපු දේවල් වලත් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒකයි. මොකද අපි තාම සම්පූර්ණ කෙලස් කියන එකට බැරි වුණානේ. නෝන කියන එකත් එන්න වැඩි එන එකක් නේද? හොඳයි. එතකොට මහත්යලට මේ ජීවිතේ ධර්ම අවබෝධ කරගන්න ඕන කියන කලින් සිත් ඇති වෙලා තියෙනවනේ. නමුත් හොඳට මතක තියාගන්න ජීවිතවලදී දෙපක්ෂයේම ගුණ නුවණ වේගයෙන් හීනෙන් යන කාලයක් නේ. පැහැදිලිද? එතකොට අදදී සමාජයේ ගොඩක් කෙලෙස් වැඩි. පැහැදිලි සමාජයේ තියෙන අපි නම් ලෝකයේ එහෙම වුවත් අපි අපේ තියෙන කෙලෙස් ටික සෝදා හැරලා මේ භාගතුන් වහන්සේ පෙන්වන ලෝකයේ දුකම තමයි පවතිනවා කියලා. උන්වහන්සේ සාරසංග කල්පලක්ෂයක් පෙරම් පුරලා යන්නේ තම අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන සියලු ලෝකයන්ට පැහැදිලි කරලා ජරා මරණයට නිරුද්ධ කළා දානවා නම් ඉන්නේ ඒ කාර්ය මාර්ගයේ. එහෙම නේද? එතකොට ලෝකයේ දුක මත පවතිනවා කියලා බුදුන් වහන්සේ පැහැදිලි කළේ මහත් ප්‍රඥාවකින් දැකලා. අපිට ඒ බව තාම අවබෝධ වෙලා නැත්නම් අපේ ප්‍රඥාව බඳකමක් කියන අපි අපේ මනස ප්‍රත්‍යක්ෂ උත්සාහ කරගන්න. ඒක තියාගන්න මේ ආයතන පිළිබඳව යම් වැටහීමක් නැත්නම් අවබෝධයක් නැත්නම් නිවන් මාර්ගයේ ඉස්සරහට යන්න බැහැ. මොකද මේ ස්පර්ශ ආයතන 6 හරහාමයි මේ වැරද්ද උනේ. මේ ස්පර්ශ ආයතන 6 හරහාමයි මේ වැරද්ද නිවැරදි කරගන්න ඕන. මට එතන දැන් පහට විතර පින්වත් මෙහෙම මාසෙනමක් මෙහෙ වැඩම කරනවා වන්දනා කරලා යන්න. ඒ පින්වත් මෙහෙම මාසෙ බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්. දෙකක් විතර දෙන්න පැවිදිලා පුංචි දරුවක් දාලා දෙන්න පැවිදි. එතකොට දිවි හිමියෙන් මේ මාර්ගය තුල ගමන් කරන තෙරුවන්ට ජීවිතය පූජා කළා. ඒ තෙරුවන්ට ජීවිතය පූජා කළා ඉන්න අවස්ථාවේදී මේ සාමාන්‍ය මිනිස්සු සිත්මාගේ ඥානයකට ලෝක ස්වභාවය සහ ජීවිතය අර්ථ අවබෝධ කරගන්න පුළුවන්.
නමුත් අපි අවිද්‍යාව දුරු නොකළ මනසකින් පින්වත් මහත්මයා මෙහෙම කළා හැරිලා බැලුවා නම් ඇති කර්ම රැස් වෙනවා. පැහැදිලිද? නිරතුරුවම අපට කර්ම රැස්වීමක් නේ වෙන්නේ. එතකොට මේ කර්මය ශ්‍රේ කළා දාන්න ටිකක් පිළිවියක් කරන්න ඕන. එහෙම නැතුව බෑ මහත්තයා. එතකොට මහත්මයාට විශේෂයෙන්ම මේ ශාසනයට ආවම ආවේ මේ සත්‍ය අවබෝධ කරගන්නනේ. එහෙනම් මේ සත්‍ය අවබෝධ කරගන්න කෙනා සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියන එක ඉස්සලා දැනගෙන ඉන්න ඕන. එහෙම නැතුව බෑ. ඒ බැරි නිසා තමයි පින්තුන් කල්යාණ මිත්‍රයන් වහන්සේලා අසුර ලබන්නේ. එහෙම නේද මහත්තයා? සත්‍ය අවබෝධ කරගන්න කෙනා සත්‍ය ගැන තේරුම් ගන්න ඕන කියන කාරණාව මම පැහැදිලි කළේ. එහෙම නැති වුණොත් අපි අතරමං වෙනවා. මම වගකීමෙන් සාසනය වචනයක් කියනවා. අද සද්දරම ඇහෙන තැන් තියෙනවා මහත්තයා. නැති නෑ. නමුත් ගිහින් බොහෝ අයට පින්වත් මහත්මයා මාර්ගය වැරදිලා තියෙනවා. කරන්න ඕන දේ දන්නේ. පැහැදිලිවම මම කියන්නේ. අපි හරි දෙයක් මේ තාක් කළා නම් අපි ලොකු තැනක ඉන්න ඕනේ. එහෙම නේද? අපටම වැරදිලා තියෙනවා. අපිට වැරදිලා කියලා අදහස් නැහැ. කොහොමද අපිට? වැරදිලා කියලා අදහස් කරන්න පින්වත් මහත්මයා මෙහෙම ඇහෙන් රූපයක් බලන අවස්ථාවේදී ඇහැට රූප වේවා කනට ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට සංග්‍රහ ස්පර්ශ මනසට අරමුණු කියන මෙන්න මේ 12 ආයතන පරිහරණය කිරීමේදී කර්ම රැස් වෙන විදිහට අපි කටයුතු කරන්නේ. මහත්කලට ඇස් ඉස්සරහ පිටට මේ ආපු රූපේ අත්ද දැක්කෙත් නැත්තම් මේ දෙස්කුණ පැයක් ඇස් ඉස්සරහ පිටට යනකොට මහත්කලගේ මනසේ ආත්ම සංඥා වේදිලා ඒ අදහසින් ස්වාමීන් වහන්සේ කියලා බැලුවා නම් කර්ම නෙමෙයිද ඒක? කර්ම නේද? මේ ස්ථාන දිහා බලනකොට මේ ගොඩනැගිලි දිහා බලනකොට මහත්කලගේ හිතේ අතීත සංඥා තුලින් වර්තමානයේ හැරූපී පැත්තට එනවා නම් කර්ම නෙමෙයිද? කර්ම. ඒක තමයි වැරද්ද කියලා කියන්නේ. මහත්මයා මේක හඳුනාගත්තා. මේ හඳුනා ගැනීම තුළ ප්‍රපංච වෙන්නේ නැද්ද? ප්‍රපංචය අපි ප්‍රමාද කරනවා නේ මමගේ. ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ සකස් වෙන තැන දුකයි කියලා කවුරුත් දැක්කේ නැද්ද? පැහැදිලිද මහත්මයා? රාතන් වහන්සේ කියන්නේ ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ කියන කලම නිරුද්ධ කළාම කියන්නේ. නමුත් අපි තියෙන දෙයක් මෙහෙම බලනකොට තමයි ඇහැ උපදින්නේ. අපේ මනසේ ඇති බවට ලෝකයක් හැපිලා නැද්ද? තියෙනවා. මහත්මලා වෙහිදි මාව ඊයේ කතා කරනකොට යම් විස්තරයක් හිතේ තියාගත්තා. ඒ විස්තරයට අනුව තමයි මේ හොයාගෙන ආවේ. තියෙන දෙයක් හොයාගෙන ආවනේ. ආවොත් හට ගන්න බවක් තිබෙන්නේ නැහැ නෝනේ. මම කියන්නේ කාරණාව. ඊට පස්සේ තියෙනහා ඉන්නහාමුදුරුව හොයාගෙන ආවා. ඒ හාමුදුරුව පෙරුණා. ඒ ආපු රූපය ඇත්ත දැක්කෙත් නැත්නම් සිහි කරනකොට ඒක මනස පිළිබඳ වූවක්මයි කියන දැක්මක් නැති වුණා නම් ආපහු මෙතනින් හැරලා යනකොටත් මම මෙතන වැඩ ඉන්නවා කියන මානසික මට්ටමක් තිබ්බොත් අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම අපේ මනස කෙලෙස් වලින් තවරිලා යනවාද? නැත්නම් තවරිලා තියෙනවා. මාත්‍යම ගමන ලේසි පාස් කරලා ඉස්සරහට යන්නත් අමාරු වෙන නේද? හිතේ සමාධියක් තියෙන්න ඕන. නීවර ධර්ම දුරු මනසකට තමයි මේ අත්ත පේන්නේ. පැහැදිලි නේද? මේක කාරණාවක් කියන්නේ. පින්විතින්ට හෙට ඉරහඳ පායනවා කියලා විශ්වාසයක් තිබුණාට ඒක මට විශ්වාස නැහැ. මට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ක්‍රමවේදයට අනුව චරණ ධර්ම වඩනවා නම් ඒ කාන්තිමය දුක්ඛන්දරා නිවනවා කියලා වචනයක් කියනවා. ඒක ඇත්තම. පැහැදිලි නේද? ඒකට ස්පර්ශ ආයතන 6 ගැන අපිට සිහිය නුවණ තියෙන්න ඕන. දැන් ආපු වාහනේ පහළ තියනවා කියන මානසික මට්ටමක් තියෙනවනේ අපිට. මම කියලා කතා කරන්නේ ලෝකෝත්තර ඥානයට සාපේක්ෂව. පැහැදිලි නේද? ලෝකෙන්න කෙනෙකුට හුදු මානක් කල්පිතයක් විතරයි ඒක. ලෝකෙන් පිට දර්ශනයක් ගන්න. දැන් ආපු වාහනේ එතන තියෙන මට්ටමට මනස හැපිලා තියෙනවනේ මහත්තයා නේද? තියෙනවා. ඇති වුණ දේ එතනද ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ සකස් වුණා නම් ඒ ඇති වුණ දේ නැතිවීම බලන එකත් ඇති වන බව නැතිවීමත් කියලා ධර්මතා දෙකක් තියෙනවා. පැහැදිලිද? මම අවශ්‍ය කාරණා වලින් අත්‍යවශ්‍යම කාරණාව මම පැහැදිලි කරා. ඇති වුණ දේ නැතිවීමත් ඇති වන බව නැතිවීමත් කියලා ධර්මතා දෙකක් තියෙනවා.
අපි මේ ඇහෙන් රූපයක් බලනකොට පේන අවස්ථාවේදී යහ රූප චක්කු විඤ්ඤාණ සකස් වීමම මහත්ය දුක කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ ප්‍රඥප්තියෙන් තොරව තාම පේන මට්ටම පොඩි කෙනාට වගේ. බාහිර රූපයක් තියෙනවමයි කියලා අපි හැරිලා ඉන්නේ. ඒ තියෙන රූපේ දිහා බලාගෙන තමයි අපි විතරක කරන්නේ. එතකොට පේන රූපයේ පැත්තට අපි නැමිලා ඉන්නේ අන්තයක් වෙන රූපයේ අන්තයක් බුදුන් වහන්සේ දේශනා කළා. එතකොට ආධ්‍යාත්මික ඇහක් තියෙනවා නම් ඒකත් අන්තයක්. එහෙනම් මහත්මයා මම අර වැරද්දක් කියලා කිව්වේ. දැන් අපි බාහිර තියෙනවා කියලා බලන හිටියත් ආධ්‍යාත්මික ඇහ කියලා බලන හිටියත් අපි අන්ත දෙකේ නෙමෙයිද මේ ඉන්නේ? අන්ත දෙකේ ඉන්නේ. නේද? එහෙනම් අන්ත දෙකේ ඉන්න කෙනෙක් කුට කියන්න බෑනේ මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා. බාහිර ආයතන ඒකාන්තයක් ආධ්‍යාත්මික ආයතන ඒකාන්තයක් විඥානය නැද. එහෙනම් විඥාණයෙන් ආහාර දෙපැත්තට යනවානේ. විඥානයේ පිහිට ලබන දෙපැත්ත. විඥානය කියන්නේ මායාවක්. එහෙනම් මෙහෙම ඇහෙන් බලනකොට රූපයක් තියෙන මට්ටමක් අපිට හැංගිලා තමයි අපි බාහිර බලන කටයුතු කරන්නේ. ඒක වැරද්දක්. එහෙම කර්ම රැස් වෙනවා. එතෙන්ට එකපාරට යන්න බෑ. පූර්ව භාග ප්‍රතිපදාවක් වෙන බුදුන් වහන්සේ දේශනා කළා. මම හිතන හැටියට දැන් අවුරුදු දෙකකට විතර උගදි කරපු සාකච්ඡාවකදී මම කියනවා ආයතන ටික වෙන් කරන්න කියලා. හැදෙන්නේ නැහැ. මේක ලේසි නෑ. ඔකට හිතේ සමාධියක් තියෙනවා. එතකොට බුදුන් වහන්සේම දේශනා කරනවානේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම මේ රූපය දකින්න බෑ මේක. චක්කු ප්‍රසාදයට වැටෙන රූපයක් තමයි හිත දැනගන්නේ කියලා. ප්‍රසාද රූපයක්. තමන්ගේ පැත්තම කියන්නේ. පැහැදිලි නේද? අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම දකින්න බෑ මේ මහ රූපේ චක්කු විඤ්ඤාණ සකස් වෙච්ච යන ඒක ප්‍රතිබිම්බයක් තමයි මේ මනස දැනගන්නේ නේද? ඒ දැනගත්තු දේවල් බහැර තියනවා කියලා තමයි අපි හිතන්නේ. නමුත් හිතේ තියෙන දෙයක් හිත දැනගත්තා මිසක බාහිර දෙයක් දැනගත්තේ නැහැ. දැනගත්තේ නැහැ. නමුත් අපේ විඥානය කියන්නේ මේ බාහිර දෙයක් දකින්න කියලා. එතකොට මේක භවංග මට්ටමට හිත වැඩෙන්න ඕන පින්වත් මහත්තයා දැනට වෙලා තියෙන අපි අර විසි දැල ගහනකොට බරු ටික ඈතට විසුනවා වගේ මේ ආයතන හය පැත්තටම ඔක්කොම විසිරලා තියෙන හිත. ඒ ටික ඔක්කොම ලං කරලා පින්වත් මහත්තයා භවංග මට්ටමට හිත වැඩෙන්න මේ කරණ සමාධියෙන් උපකාර කරගන්නවා. හිතේ ස්වභාවය දැනගන්නවා. පැහැදිලි නේද අපේ මහත්තයා? හරි. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මෙන්න මේ ආයතනන්ට නෙමෙයිද අපි නැඹුරු වෙලා ඉන්නේ. නැඹුරු වෙලා ඉන්නේ. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ආයතන පැත්තට නැමිලා ඉන්නේ. ඒ තුල අපේ මහත්ය අපේ සංසාරේ දිගින් දිගට යන්න වෙනවා කර්ම රැස් වෙනවා. එතකොට මේ පැහැදිලි කරනවා තේරෙනවද? දැන් තේරෙනවා. තියෙනවා. දේශනා අහලා තියෙන නිසා අපිට දැන් මෙහෙම කළා ඇහැට රූපයක් පේන මට්ටම ගන්නකො මහත්තයා. දැන් ඇහැ ඉපදිලා රූප ඉපදිලා චක්කු විඤ්ඤාණ ඉපදිලා චක්කු සංපස්සේ වේදනා සංඥා කියන ටික ඔක්කොම ඉපදිලානේ තියෙන්නේ. තාම ප්‍රඥාප්තියෙන් තොරව පේන මට්ටම පොඩි දරුවෙකුට වගේ. එයා දැන් බාහිර රූපයක් තියනවා කියලානේ හිතේ තියාගෙන ඉන්නේ. එහෙනම් දැන් අපි අන්තයක නේද ඉන්නේ. ඕක කියන දුක කියලා. ඇහැ ඉපදුන රූපේ ඉපදුන චක්කු විඤ්ඤාණ ඉපදුනොත් ඕක දුක මහත්තයා. ආදිත්ත පරියය සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරනවා. අපි ස්පර්ශ ආයතන 6 ඇති බවටම තමයි අපි මේක පරිහරණය කරන්නේ. දැන් මේකට බලනකොටම දැන් මේ ආයතන ටික උපදුනා කියන්නේ අපි එහෙනම් ඉන්නේ දුකේ. දුකේ නේද? එතකොට දැන් මෙහෙම බලන තැන අපේ මනසේ වේගින් ඉපදෙනවා මල කියන අදහසක්. ඒ අදහස අපි දැනගන්නකොටම මනෝ විඥාණයෙන් දැනගන්නකොට ඒ දැනගත්තු දේට අනුව බලනකොට පින්න තමයි පේන පැත්ත නිරුද්ධ වෙලා තියෙන්නේ. දැන් මේක හොඳට සමාධියට පේනවා. පේන පැත්ත නිරුද්ධයි. මොකද චක්කු විඥානයත් මනෝ විඥානයත් දෙක එකට වැඩ කරන්නේ නැහැ. මේක වේගෙන් ක්‍රියාත්මක වෙන නිසා තමයි මේ පේන දෙයට හිතන දේ අදාළයි කියලා අපි හිතන්නේ. ඒක මෝඩකම. සාමාන්‍ය මේ රූපේ තියෙන සැබෑව නුවණින් පෙන්නලා මල කියන අදහස හිතෙන් අයින් කරන්න පුළුවන්. ඒක ඇත්ත. සතර මහා ධාතු නිසා පවතින උපාදාය රූපයක්. උපාදාය රූපය හැදෙන්නේ ධාතුවත් හිතත් නිසා හිතට මැවෙන සංඥාවක් මේ තියෙන්නේ. පැහැදිලිද මම කියන්නේ? රූපේ සැබෑව නුවණින් දැකලා මල කියන අදහස හිතෙන් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ධාතුව ගැටලා නාම ධර්ම ටික මෙහි පහළ වෙනකොට රූපයක් පේන අවස්ථාවේදී මල කියන හිතේ ගතිය අයින් වුණාට පස්සේ රූපේ ධාතුව නිසා උපන්න එකක් බාට නුවණ එනවා මල කියන එක උපදින්නේ නැහැ.
උපදින්නේ නැහැ. එහෙම වෙනකොට තියෙන රූපයක් බලන්න දැන් හොඳට මතක තියාගන්න චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ පංච විඤ්ඤාණේ වර්තමානයේ ඉපද නිරුද්ධ වෙනවා. මනෝ විඤ්ඤාණය විතරක් අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම යෙදෙනවා. එහෙනම් දැන් මෙතන වර්තමානයේ ඇහැ ඉපදිනකොට රූපය ඉපදිනකොට චක්කු විඤ්ඤාණ ඉපදිනකොට ඒක ඉපද නිරුද්ධ වෙනකොට චක්කු ප්‍රසාදය හරහා හදලා දුන්නු රූපයට අනුව අතීත සංඥාවක් තමයි මල කියන එක මේ එන්නේ. ඒ අදහස එනකොට මේක වර්තමානයේට මේ හිතපු දේ දැනගත්තු දේ අදාළයි කියලා තමයි ඇහැ පැත්තට ආය රූපේ පැත්තට නැමෙන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට අපි මලක් දැනගත්තා, පේන දෙයක් දැනගත්තා කියන ගතියට යෙදෙනවනේ අපේ මනසේ. ඒක සම්පූර්ණ වැරද්දක්. මේ දෙක දෙකක් හැටියට පෙන්වන්න ඕනේ. ඉස්සලා බුදුන් වහන්සේ දේශනා කරන දැන් බාහිර එහෙම දෙයක් තියෙනවා කියලා හිතන කෙනාට කියනවා බුදුන් වහන්සේ එහෙනම් බාහිර ටිකේ යථාර්ථය බලන්න. ඇත්ත පෙන්වන්න. දැන් මෙහෙම බලනකොට මේක මලමිනියට පේන්නේ නැහැ නේ මෙතන හිත උපදින්න ඕනනේ පේන්නේ. නේද? තියෙන මෙහෙම රූප ලෝකේ තියෙනවා තියෙන දෙයක් එහෙම පේනව නෙමෙයි. අවස්ථාවට ඇහැ විසින් උපද්දලා දෙන රූපයක්මයි මේ පේන්නේ. චක්කායතන විසින් උපද්දලා දෙන රූපයක් පේන්නේ. පැහැදිලි නේද මාත්‍යා? එතකොට එහෙම තියෙන තැන ඒක ඉපද නිරුද්ධ වෙන දැන් රහතන් වහන්සේලාත් මෙහෙම බලනකොට ආයතනයේ ලෝකේ මැවෙන එක වළක්වන්න බෑ. හැබැයි උන්වහන්සේ තියෙන දෙයක් බලන්න හැරෙන්නෙත් නැහැ. එළි වහම ධාතුව ගන්නකොට මෙහෙම නාම ධර්ම ටික පහල වෙලා එහෙම උපදින එකටත් මොන තියෙනවා. අපිට වගේ දැන් අපි මම මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට දැන් මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවනේ. ඊට පස්සේ එහෙම බැලුවත් අපි මේ පැත්ත බැලුවත් දැන් මේ පැත්ත ඇති බවට මනස හැපිලා හිටිනවා. මනස තියෙනවා. ඊට පස්සේ තියෙන දෙයක් බලන්න තමයි ආපහු මේ පැත්ත හැරෙන්නේ. ඒ හැරෙනකොට මේ ආය ඇහැ උපදිනවා, රූපය උපදිනවා, චක්කු විඤ්ඤාණය ආය උපදිනවා. ඒ උපදින්නේ දුක. දැන් අවස්ථාවට ධාතු දිහා බලනකොට මෙහෙම නාම ධර්ම ටික පහළ වෙලා රූපයක් පේනවා. ඊට පස්සේ පේන රූපයේ විඳිනවා, හඳුනනවා, කල්පනා කරනවා කියලා නැවත ආපහු අපි වෙනත් පිටකින් ආයෙ විතර්ක කරනවා. පැහැදිලි නේද? එතකොට වෙන්නේ මුලින්ම ධාතුව ගෙල්ලා මේ නාම ධර්ම ටික පහළ වෙලා රූපයක් පේන එක තමයි. දැන් ඒක අවස්ථාවට නොකදී. නමුත් දැන් මේ අපි පේන රූපයට මේ හිතන දේ අදාළයි කියලා අපි එහෙම කල්පනා කරලා අනිත් පැත්ත හැරෙනකොටම මේ පැත්ත හැරිලා මේ නාම ඒ පැත්ත බලාගෙන හිටපු නාම ධර්ම ටික මේ පැත්ත හැරිලා සිහි කරනකොටම අර රූපයත් නිකම්ම ඇඳෙනවා. පැහැදිලිද? ඒක නිසා තමයි ඔය ලෝකයක් ඇති බවට අපේ මනසේ හැපිලා හිටින්නේ. දැන් මම වැඩියනේ දැන් කුටියක ඉඳලා. දැන් ඔක සිහි කරන්න බැරි කමක් නැහැ. සිහි කරනකොට ඔය බාහිර පෙන්නන ගතිය නෑ රහතන් වහන්සේ. මොකද භවයේ නිරුද්ධ වෙලා. ගියොත් ආපහු ධාතුව ගන්නකොට මෙහෙම සංඥාවක් උපදී කියන එකට නුවණයි. දැන් මෙහෙම දෙයක් නැහැ. පැහැදිලි නේද අපේ මාර්ගය? ගියොත් ආපහු උපදිනවා. උපදින තැන තියෙන්නේ පේන දේ මම දැනගන්නව නෙමෙයි. දැනගන්න දේ පේන පැත්තට ආйти නැහැ අපේ මාත මේ ආයතන වේගයෙන් රහතන් වහන්සේ පිරිසින් දක්න මේකට හොඳ සමාධියක් තියෙන්න ඕන. දැන් බොහෝ අය මේ දහම අහලා තියෙනවා. ස්වාමීන් වහන්සේලාත් දන්නවා. නමුත් මේක වඩන්නේ නැති නිසා නීවරණ ධර්ම දුරු කරන්නේ නැති නිසා මේ ඇත්ත පේන්නේ. ඇත්ත පේන්න නම් හිතේ සමාධියක් තියෙනවා. පැහැදිලි නේද අපේ මාතේ? එහෙමයි. මේ සමාධිය වඩා ගන්න ස්වාමීනි මේ අපේ රූපයක් දකිනකොට ඒ දකින මොහොතේ ඉඳන්ම අපි මේක ප්‍රගුණ කරන්න ඕනේ ස්වාමීනි නැත්නම් භාවනාව තුලින්ද මේ සමාධිය? භාවනාව කියන්නේ දැන් මෙහෙමනේ අසු සැනින් කෙනෙකුට මාර්ගඵල නොලබනවා නම් ඊට පස්සේ ආට සිද්ධ වෙනවා සීලයට පිළිලා සමාධිය වඩ කියපු විදිහට මානසිකාර පවත්තන්න. පැහැදිලි නේද? රූපයක් පේන අවස්ථාවේදී හැම වෙලේම මේ ගැටෙන අරමුණු ටික ආධ්‍යාත්මික ආයතනට බාහිර ආයතන ගැටෙන අවස්ථාවේදී මේක විදර්ශනා කරන්න ගියාපුවාම අපි නොබෝ වෙලාවකින් වෙහෙසටපත් වෙනවා. පැහැදිලි නේද? ඒක නිසා තමයි බුදුන් වහන්සේ එන සුළු සමාධියක් ඇති කරගන්න කියලා කිව්වේ. ස්වාමීනි මොන හේතුන් නිසාද ඒ සමාධිය කියන ඵලය තියෙන්නේ ස්වාමීනි? කොහොමද අපි තත්ත්වයට අපි හිත මේ මට්ටමේ නම් ප්‍රගුණ කරගෙන යන්න ඕනේ ස්වාමීනි? සමාධිය කියන එක ගන්න පුළුවන් කකුත් නෙමෙයි අපේ මහත්තයා. ඒක දැන් අපි කියමුකෝ මොනවා හරි බුදුන් වහන්සේ දැන් සමත කමඨහන් ටිකක් පැහැදිලි කරලා තියලා තියෙනවනේ. ඊට අනුව අපි චරණ ධර්ම ටික වඩනකොට අපේ සිතේ එකගකමක් ඇති වෙනවා. අර වේගයෙන් අරමුණු වල ගලාගෙන යන වේගය අඩු වෙනවා අරමුණු වල. පැහැදිලි නේද? මෙහෙම හිතමුකෝ. දැන් ආනාපාන සතියෙම වඩනකොට සති නිමිත්තේ තියාගෙන ආස්වාස ප්‍රාස්වාස ගැන නුවණක් අපි ගන්නවනේ එතන නේද?
එතකොට අපි දැන් අර බාහිර දේවල් අල්ලගෙන හිතනවට වඩා මෙතන සිහිය තියාගෙන ආස්වාස ප්‍රාස්වාස ගැන අපි නුවණින් බලනකොට අපි මේ පැත්තටනේ අපි හැරෙන්නේ. මේක බාහිර බලන විසඳන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි ආධ්‍යාත්මික සිද්ධියක්. නමුත් දැන් අපි බාහිරටම නැඹුරු වෙලා ඉන්න නිසා තමයි මේ බාහිර තියෙන ඇත්ත බලන්න කියලා කිව්ව බුදුන් වහන්සේ. පැහැදිලි නේද? එතකොට දැන් හිතේ එකඟකමක් අපට ඇති කරගන්න තමයි ඔය සමත කපණහම් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. හැබැයි නිකන් සමාධිය වැඩුවට බෑ මේ දර්ශනය ගැන දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ රූපය මොකද්ද? වේදනාව, සංඥා, සංස්කාර, විඥාන කියන්නේ මොනවද? මේක ඇති වෙන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය මේක නැති වෙන්නේ කොහොමද? අවිද්‍යාව නිසා මට මෙත්තේ කියලා මෙහෙම පේනවනම් ඒක අනිවාර්යයෙන්ම කර්මයි නේද? අවිද්‍යාව නිසානේ අපිට දැන් මේ සංස්කාර ටික වෙන්නේ. හැබැයි නිකන් නෙමෙයි. තණ්හා උපාදාන භව කියන ටික සකස් කළාම තමයි අරමුණ අතහැරෙන්නේ. මේ පැත්ත බලනකොට මේ අරමුණ අතහැරෙන්නේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ටික හදලා. ඊට පස්සේ භවයේ තිබුණොත් ಜಾති අපිට ඒකාන්තෙම වෙනවා. නේද? ඉතින් ඒක නිසා සුළු සමාධියක් ඇති කරගෙන ටික තමයි මේක මානසිකාර පවත්වන්න ඕන. සතිපට්ඨානේ වැඩෙන්න ඕන. වඩන්න ඕන. එහෙම නැතුව වටින් ගොඩින් ටිකක් අහගෙන අපි නිකන් සීලයක පිළිලා සමාධිය වැඩුවට මේක දකින්න බෑ. හැබැයි මේ සමාධියේදී ආලාර කාලම උද්දකලාරාම පුත්තසිත කාල දේවලක සමාධිය වලට අපි යනවා නැත්තම් මේ දර්ශනේ නැත්තම් ඇත්ත තේරුම් ගැනීමට නොහැකුනොත් නේද අපේ මාත්‍යා. මම කියන්නේ රූපයක් තියෙනවා නම් රූපයේ සමුදය පෙන්වන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මේ විරති භාගතුනාස පෙන්වනවා රූපයක් තියෙනවා නම් ඒකේ හේතුව හොයන්න. ඇහැ නිසා හිත නිසා මේ රූපේ පේනවා. අවස්ථාවට මේක හැදෙන්නේ. එතකොට එහෙම පේන දෙයක් තමයි මනෝවිඤ්ඤාණය මේ දැනගන්නේ. බාහිර දෙයක් නෙමෙයි. හිතට වැටුණු දේ හිත දැනගන්නවා. ඡායා රූප. ඇහැ විසින් හදලා දුන්නා. කර්මයට විපාක කියන්නේ අපි කාම ලෝකේ හැමදෙනාම මේ ඉන්න නිසා අපිට එකම මට්ටමට නෙමෙයි ඔක්කොම පේන්නේ. හිතන මට්ටම වෙනස්. දෙවියන්ට බ්‍රහ්මයන්ට තිරිසංගත සත්තුන්ට ප්‍රේතයන්ට වෙන වෙන මට්ටම් වලට තමයි මේ අපේ න්යාගේ කර්මයට විපාක අනුව තමයි ඇහැ හැදිලා තියෙන්නේ. පැහැදිලි නේද? රූපයක් තියෙනවා රූපය අත්ත බලන්න කියන බුදුන් වහන්සේ. ওই රූපය හැදෙන්නේ සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවතින උපාදාය රූප කියන්නේ ওই සතර මහා ධාතුවේ ඇසුරු කරගෙන ඉන්නේ රූපේ. හැබැයි පේන රූපයේ සතර මහා ධාතුව නෙමෙයි සතර මහා ධාතුව නිසා උපන්න රූපයට බෑ ධාතුව නැතු වෙන්න ධාතුවට පුළුවන් රූපේ නැතු වෙන්න. ස්වාමීන් වහන්සේ ඇස කියන්නේ එතකොට ඒ මොහොතේම හටගෙන නිරුද්ධ ඒ ශ්‍රණේ හටගන්න පින්නක් තමයි. ඒ ශ්‍රණේ. පැහැදිලි නේද? ඒ කියන්නේ දැන් මෙහෙම හිතමුකෝ. දැන් මම උඩ කුටිය තියනවා කියලා සිහි කරගෙන කර්ම නිමිත්ත ඕකමයි දැන්. ප්‍රතිසන්දියට යන තියෙන නිමිත්ත. එතන කුටිය තියනවා කියන එක. ඊට පස්සේ එහෙම තියනවා කියන අදහසින් මම එතෙන්ට වැඩම කරනකොටම ආපහු ඇහැ රූපේ චක්කු විඥානේ උපදිනවා. ඒ උපදින තැන තියෙන විපාකයක් දුක. විපාක කියන්නේ දුකනේ පින්ගන්ත මහත්තයා. ස්කන්ධ ටික ඉපදීමනේ. අර පුංචි දරුවට වගේ ඇහැ රූපේ චක්කු විඥාන සකස් වෙනවා. ස්කන්ධ ටික. ඒක දුක. ඊට පස්සේ ඒ දුකක් බව නොදන්නාකම නිසා පේන දේ නිරුද්ධ වෙලා තමයි මගේ කුටිය කියන අදහස මම මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නේ. ඒ දැනගන්නකොට මම හිතන්නේ බාහිර දෙයක් දැනගත්තා කියලා. නෑ. හිතේ තියෙන අතිසඤ්ඤාවක් තමයි මම මේ දැන් දැනගත්තේ. කුටිය කියන මනසම සිහි කරගෙන. ඒ මනසම සිහි කරගෙන. හිතේම තිබුණු දෙයක් හිත දැනගත්තා. ඔය මනදම මනෝවිඤ්ඤාණය කියන ටික දන්නවනේ නේ පිංගතුන්. ඒ කියන්නේ අර මකුලුවා මැද්දට වෙලා දැලවිලා ඉන්නවා වගේ මේ භවංග හිත, ඒ කියන්නේ මනෝ ධාතු හිත වර්තමානයේ උපදින්නේ එක. ඇහැට රූපයක් පේන අවස්ථාවේදී එයා ඒ පැත්තට හැරෙනවා. පැහැදිලි නේද? ඒ කියන්නේ චක්කායතන හදලා දෙන රූපය තමයි මෙයාට වැටෙන්නේ. ඊට පස්සේ තමයි මෙයාට අග්ගල සර්ච් කරලා බලනකොට මේක අති කුටිය කියන අදහසක් තියෙනවා. ඒක තමයි ධම්මාරමුණක් ඇටියට ඉහළට එන්නේ. ඉතින් ඒක තමයි මනෝ විඥාණය දැනගත්තේ. එතකොට බාහිර දෙයක් නෙමෙයි දැනගත්තේ. එතකොට පේන දේ මම හිතන දෙයට අදාළ නැහැ කියන එක එතනින් වෙන් කරන්න ඕනේ. මේක නිතර මානසිකාර කරනකොට මේක හුරු කරනකොට මේ ටික පේනවා. මොකද රහතන් වහන්සේ කියන්නේ මේක හුරු කරලා ඉවරයි. ඇති බවට අපේ මනසේ හැපිලා හිටින නිසා තමයි නැවත නැවත මේ දුක් වූ ස්කන්ධ ටික උපද්දන්නේ. ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ කන ශබ්ද සෝත විඤ්ඤාණ නාසය ගන්ධ සුවඳ ගාන විඤ්ඤාණ දිව රස දිව විඤ්ඤාණ කාය පොට්ටබ්බේ කාය විඤ්ඤාණ මනස ධම්මාරම්භ මනෝ විඤ්ඤාණ කියන මේ ටික උපද්දන්නේ. ඇති බවට මනසේ අපේ හැපිලා තියෙන නිසා. හැබැයි ගියහමත් තියෙන දෙයක් අපිට පෙවුනද? අපි කියමු කුටිය තියනවා කියලා අපි මෙතන වැඩම කළා කියන්නේ. ගියහමත් තියෙන දෙයක් දෙතනේ පේන්නේ. නෑ අපි හිතින් හදාගෙන නෙමෙයි බලන්නේ.
අපි දුක උපද්දවාගෙනයි මේ දුක් විඳින්නේ. ඒ කියන්නේ ඇහැ රූපේ චක්කු විඥානේ මෙහෙම දෙයක් තියෙනවා කියලා අපේ කර්ම නිමිත්ත නිසා තමයි මේ ස්කන්ධ ටික ආයෙ උපදින්නේ ක්ෂණිකව. ඒ බලනකොටත් අපි ධාතුව දිහා බලනකොට මෙහෙම මැවිලා පේනවා. හැබැයි පේන දේ මහත් එතන තියෙනව නෙමෙයි. ඒකයි කියන්නේ දුක අපි උපද්දවාගෙන මේ දුක් විඳින්නේ. තියෙන දුකක් විඳනනම් කමක් නැහැ. හදාගෙන දුක් විඳින්නේ. ස්කන්ධ ටික උපද්ද තමයි දුක් විඳින්නේ. හැබැයි 12 ආයතන 18 ධාතුව පටිච්ච සමුප්පාදය මේ ඔක්කොම නිරුද්ධයි රහත් වුණාට පස්සේ. අවිද්‍යාවෙන් සකස් කරන ස්කන්ධ ටිකක් තියෙනවා නම් රහතන් වහන්සේට ඒක නෑ. දුක්ඛ ස්කන්ධ ටික නෑ. පැහැදිලි නේද? මම බුදුමැදුර කියලා හරි පින්වතුන් කියලා හරි මේ මල්පකුර කියලා හරි බැලුවට පවතින යථාර්ථය එකයි. ඔතන නම් සවිඥානික වෙලා තියෙනවා මේවා නම් අවිඥානිකයි නේද? පවතින යථාර්ථය එකයි. නමුත් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන්නේ අපි පරිහරණය කරන සහ අපි හිතන ක්‍රමේ වැරද්දක් මෙතන තියෙනවා. සම්මුතිය කටයුතු කරන්න පුළුවන්. නමුත් ඇත්ත දැනගෙන. කන්නඩියකට ඒක මගේ උපමාවක් නේ. මාකඩ හාමුදුරනේ කියන්නේ. ඔය කන්නඩියකට එබෙන්නේ ඉස්සලා මොන තිබුණත් නෑ. ඒගොල්ලෝ නිසා හටගත් අහකට එනකොට නිරුද්ධයි. කියන කාරණාව. වර්තමානයේ තුල අපි එබිලා ඉන්න වෙලාවෙත් එතන එක තියෙන එකක් නෙමෙයි. එතන තියෙන පේන රූපේ ඇත්තක් නම් අපි මේ පැත්ත හදන්නේ නැහැනේ. එහෙම නේද? එතකොට පේන වර්තමානයේ තුල අතීතයේ වෙනසලා තිබුණේ නැහැ. අහකට යනකොට නිරුද්ධ වෙනවා කියන දෙපැත්ත අතහැරුණා අතීත අනාගත කියන ටික වර්තමානයේ තුලත් එබිලා ඉන්න වෙලාවේ පේන දේ උතන තියෙනවා නේ. වර්තමානයේ මජ්ජමන්තන ලිප්පති මැදද මෝඩකම දුරු වෙනවා. නේද? ඒ පේන රූපේ එතන තියෙන දේකුත් නෙමෙයි අවස්ථාවට උපන්නා. නමුත් ඒක මුසාවක් බව දන්න නිසා බොරුවක් කියලා දන්න නිසා තමයි අපි මේ පැත්ත හැරිලා මෙහි හදන්නේ. නමුත් දැන් එතන අපි රැවටුනේ නැති වුණාට තිරසංග සතෙක් ඒකට රැවටෙනවා. අපි එතන රැවටුන්නේ නැහැ. නමුත් අපි මෙතන රැවටුණා. මල් පෝච්චේ තියෙන්නේ මෙහෙ කියන්නේ. එතකොට අපේ මනසේ අත්දැකීම මේ පැත්තට ගිහිල්ලානේ තියෙන්නේ. ඇබිලුවත් තැල්ලෙන ස්වාමීන් වහන්සේ ධාතුවනේ. සතර මහා ධාතුවේ. හැබැයි සතර මහා ධාතුව කියන පටවින ආපෝන තේජෝන වායෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරන සතර මහා ධාතුව කියලා අපි කිව්වේ අපේ මාත් හිතේ අත්දැකීමක් නේ අතීත සංඥාවක් නේ වර්තමානයේ පේන රූපයකට ගැහෙන්නේ. ඔක්කොම අතහැරෙන්න ඕන. දැන් මේක බුදුන් වහන්සේ ස්පර්ශනවල මේක මුතේ මුතමත්තන් කියන දැනීමක් විතරක් නේ. එතකොට ආධ්‍යාත්මික කය තියෙනවා බාහිර පොට්ටබ්බේ කියලානේ කියන්නේ. එතකොට මේ දෙකම අන්ත දෙකක් නේ. මුත කියන තැන ඇවිල්ලා අපි නතර වුණොත් එහෙම භවංග මට්ටමේදී අපිට පටවියක් කියන්නත් බෑ කයක් කියන්නත් බෑනේ. නේද? එහෙම. ගිනි පෙට්ටියෙන් කූරක් අරන් ගැහුවට පස්සේ අපි දැල් දිහා බලලා ගිනි පෙට්ටියේ කූරයි ගැන කතා කරනවා වගේ වැඩක් නෙමෙයි කරන්නේ. තේරෙනවද අපේ මාතෘම කියන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි තනි කරම වර්තමාන ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. වර්තමානය කියනකොටත් අපි කාලයට අහු වෙනවා. මේ දහම කාලයට අහු වෙන්න බෑ. වර්තමානය කියලා අපි මේ පරිහරණය කරන්නේත් අතීත සංඥා ටිකක්. අතීතයක්. අතීතයක් වර්තමානයේ පරිහරණය කරනවා අනාගතයට ඉතුරු කරලා. ඒක වැරද්දක්. කාලයට අහු වෙන්න බෑ. මේක පැහැදිලි කරන්න ගියපුවාමයි මේක පැටලෙන්නේ නැත්තම් මේක හරි සුන්දර අත්දැකීමක්. පැහැදිලි නැත්නම් ඒ කියන්නේ දැන් අපි මේක පටවිය කියලා හරි ඉතින් අන්ත මහත්තයා බලන්නේ ඒක බාහිර තියලානේ. ඔය පටවිය ඇති ප්‍රතිසන්දේට යන්න. ඒක දැනගත්තෙත් මනස ධම්මරණ මනෝවිඤ්ඤාණය කියන ටික ඒකෙන් නේ දැනගත්තේ. අතීත අත්දැකීමකනේ පටවි කියන එක. නමුත් පේනවා විතරයි. ඒ පේන්නේ බාහිර දෙයක් නෙමෙයි මේ හිතේ වැටෙන ඡායාරූපේ. දිත්තේ දිත්ත මත්තන්. ඒ පේනවා කියන තැනට ආවට පස්සේ පෙනීමක් විතරක් කියන තැනට ආවොත් අපිට රූපයක් නැහැ ඇහක් නැහැ. අහු වෙන්න බෑ. සුතේ සුත මත්තන් ඇසීමක් විතරක් කියනකොට කන අහු වෙන්නත් බෑ, ශබ්දය අහු වෙන්නත් බෑ. ඇසීම කියන තැන. සියුම් තැනක් මම කියන්නේ. එතකොට නහයට ගඳ සුවඳ දිවට රස ඇඟට ස්පර්ශය කියන තැන දැනීමක් විතරයි. ඒවට බාහිර ආධ්‍යාත්මික ආයතන අහු වෙන්නේ නැහැ. එහෙම වුණොත් ගිනි පෙට්ටියෙන් කූර අරගෙන ගහලා දැල්ල දිහා බලාගෙන ගිනි පෙට්ටියයි කූරයි ගැන කතා කරනවා වගේ වැඩක් වෙන්නේ. තේරෙනවද? හිතින් යමක් හිතුවා. ඒ කියන්නේ දැන් අපි කියමු අර කන්නඩි සිද්ධිය වගේ තිරසංග සතෙක් එබෙනකොට එයා හිතන් ඉස්සරහ ඉන්නවා කියලානේ නේද? නමුත් දැන් එයාගේ මට්ටමෙන් අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවනේ ලෝකේ. එයාට ලෝකේ හැදෙන හැටිත් අපි දන්නවා. මෝඩකම නිසා. හැබැයි මේ මෝඩකම නැත්තම් එයා
ඒ පැත්ත බලාගෙන කැමරා දෙන්නෙත් නැහනේ. නේද? යාට ලෝකේ හැදෙන හැටිත් දන්නවා. නුවණක් එතන තිබුණොත් යාට ලෝකේ නූපදින හැටිත් දන්නවා. එයාගේ මට්ටමින් අපි කතා කළාට එයාගේ මෝඩකම තියෙන නිසා අපි එහෙම විතර මෝඩකම අපිට රැවටිලා නැහැනේ. එයාගේ මට්ටමින් අපි කටයුතු කරනවා. නමුත් අපි එතන රැවටිලා නැහැ. අපි ඇත්ත දන්නවා. නේද? එහෙනම් ඇත්ත දැනගෙන කටයුතු කිරීම තමයි ලෝකේ කාටත් ශ්‍රේෂ්ඨත්වයට යන්න පුළුවන්. ඇත්ත දැනගෙන කටයුතු කරන්න. ලෝකේ ඇත්තක් තියෙනවා, පවතින ඇත්තක් තියෙනවා. බුදුන් වහන්සේගේ දෙයක්වත් මේ පැහැදිලි කළත් නෙමෙයි. මොකද භාගතුන් වහන්සේ ශ්‍රේෂ්ඨ මුත්තමයන් වහන්සේ නමක්. උන්වහන්සේ කල්ප ගණන් ලෝකම නිරල්ලට වැටලා තිරසං ආත්මවල ඉපදිලා විඳ අනන්ත සංසාරේ විඳ දුක ඉවලා ගවන්න පුළුවන්. එකම මගේ සාතුරු වහන්සේ තරමක් කවුරුත් නැහැ. උන්වහන්සේ පෙන්වනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ඇහැකන නාසය දිව කය මනස කියන මෙන්න මේ 12 ආයතනම් පරිහරණය කිරීමේදී ලෝකයේ ඇති බවට තමයි මේ ටික පරිහරණය කරන්නේ. ඒ ටිකෙන් යාර ජරා මරණ ටික උරුමයි කියනවා. අවිද්‍යාව නිසා ආය කර්ම රැස් කරගෙන තණ්හා උපදන වශයෙන් බැඳිලා මේ ඇහැ උපදින තැන ඇත්ත නොදන්නාකම නිසා එයා සංසාරේ දිගින් දිගට යනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ ඔක්කොම දුක්ඛන්ද නිවන්න පුළුවන් අපේ මාර්ගයෙන්. ඒ තරමට මම වගේ කියන්නේ කියන්නේ. ආයෙ දෙකක් නෑ මේ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නම යමනේ ඒ ජීවිතේ තියෙන ඇත්ත දිට්ඨි සුතමත විඤ්ඤාත කියන සතර වහරක ධර්මතා හතරක් තියෙනවා. එතෙන්ට අවිල්ලා අපේ මාත්‍ය අතර වෙන්න ඕන. බාහිර ආධ්‍යාත්මික ආයතන අතහැරෙන්න ඕන. දැන් දැනීම කියන තැනට කයක්වත් පොට්ටබ්බයක්වත් අයිතිද මාත්‍ය? නෑ නේද? පොට්ටබ්බය කියලා කිව්ව කවුද? කයත් පොට්ටබ්බයත් කාය විඤ්ඤාණය නිසා දැනීමක් ආවා. ඒ දැනීමක් බව නොදන්නාකම නිසා මන ධම්ම මනෝ විඤ්ඤාණය හරහා ධාතුවක් හදලා ඒක එළිය තිබ්බා. මට මේක ඇතුනේ ධාතුවක් කියලා. එහෙම නේද? මිරිගුව දිහා බලනකොට වතුර වගේ පේනකොට පේන වතුර එතන තියෙනවා කියලා හිතනකත් මේ වතුර වගේ පේන්නේ හිතත් මිරිගුවත් නිසා කියන එකත් අතර ලොකු වෙනසක් තියෙනවානේ. ඒ වගේ තමයි මේ ටිකක් තේන්නේ. මේ පේන රූපය අර මිරිගුවේ වතුර පේන වගේ සිද්ධියක් වෙනවා. ඊට පස්සේ ඒ ඇහහකට ගන්නකොටම ඒ වතුර කියන පේන සංඥාවත් නිරුද්ධ වෙනවානේ. එහෙනම් දැන් ඒ සංඥාවට අපි රැවටෙන්නේ නැහැනේ. මෙම ඇතිම දෙයක්මයි මේ තියෙන දෙයක්මයි මේ පේන්නේ කියලා අපි රැවටෙන්නේ නැහැනේ. සංඥා නිරෝධයට හිත තියාගෙන ඉන්නේ. සංඥා නිරෝධයට හිත තිබ්බා කියන්නේ ඇති වුණ දේ නැතිවීම නෙමෙයි. මේ පෙන්නන දේ බාහිර තියෙන දේ නෙවෙයි. එතකොට තියෙන දෙයක් පරිහරණය කරන්නත් බෑ, පරිහරණය කරපු දෙයක් තියෙන්නත් බෑ. අපිට පේන්නේ අපේ මාත්‍ය යම් සංඥා මාත්‍රයක් විතරයි. එතකොට මේ පේන සංඥාව රූප සංඥාව ඊට පස්සේ සංඥාවට අපි හිතන්නේ. ඊට පස්සේ හිතපු දේනේ අපි දැනගන්නේ විඥාණය. ඒ විඥාණයෙන් කියන්නේ මේ දැනගත්තු දේ බහැර තියෙන දෙයක්මයි කියලා අපි දැනගන්න නිසා තමයි අපි ලෝකෙට අහු වෙන්නේ. කල්පනා කරලා බලන්නකො මෙයා නුවණින් විමසන්න ඕන කාරණා. එතකොට යම් සංඥා මාත්‍රයක් විතරයි අපිට හැන්සා උපද්දලා පෙන්නුවේ. ඒක ඇති බවට අපි හදාගත්තෙත් අපේ මනසෙමයි. එහෙම දෙයක්. අපි මේ පැත්ත හැරෙනකොටම අර ගොඩ නැගුණු සංඥාවට අනුව අපි හිතලා අපි දැනගත්තු බවක් තියෙනවනම් ඒ දේ බාහිර තියෙන දෙයක්මයි කියලා අපි හිතපු නිසා තමයි එහෙම හිතේ තියාගෙන ආපහු මේ පැත්ත හැරෙනකොටම ආපහු හැරූප එකක් විඤ්ඤාණ උපදිනවා. දුක්ඛ ස්කන්ධ ටික උපදිනවා. දැන් සංඥා නිරෝධයට අපි ගියා කියලා කියන්නේ එහෙම දෙයක් නෑ. ආයෙ බලන්න දෙයක් නෑ. රහතන් වහන්සේ මෙතන තැම්පත් වුණොත් මෙතන පිරුණාම් පාන්න පුළුවන්. යන්නේ නැතක් නෑ. පැහැදිලිද? උන්වහන්සේ තියෙන දෙයක් පරිහරණය කරන්නේ නෑ. අවස්ථාවට මෙහෙම උපදින බවක් තේරෙනවා. පේන බවක් තියෙනවා. ධාතුව නිසා මේ නාම ධර්ම ටික හටගෙන රූපයක් පේනවා. දැන් ධාතු නිසා නාම ධර්ම ටික හටගෙන මෙහෙම රූපයක් පේනවා කියනකොට පේන රූපයක් එතන තියෙන දෙයක් නෙමෙයි මේ අවස්ථාවටනේ උපද්දලා පෙන්නේ. ඇහැ විසින්. එහෙම නේද? කියන්නේ ස්වාමීනි පෙර සංඥාව මතු කළ දුන්නා කියන්නේ ස්වාමීනි. ඔව් ඒ පෙර සංඥාව කියන්නේ අපි දැන් මෙත් කියලා හරි මොකක් හරි පරණ වේදනා සංඥා සංකාරණේ ඔය ධම්මාරමුණක් ඇටි ඉස්සරහට එන්නේ. තේරෙනවද?
දැන් අපි කියමු දැන් පුංචි ළමයාම මේක දැක්කොත් මේක පේන්නේ නැහැ. දන්නේ නැහනේ. දන්නේ. නමුත් එයාට පේනවා. හැබැයි පේන දේ එයා බහැර තියෙන දේ කියලා හිතාගෙන ඉන්නේ. තේරෙනව නේද? බාහිරින් අහු වෙනවා කියන්නේ. අහු වෙනවා. එතකොට මේක අන්තයක් කියලා බුදුන් වහන්සේ දේශනා රූපේ අන්තයක් කියලා. දැන් පොඩි ළමයා මේක දැක්ක. වටාකට කියලා නොදන්නාකම තිබුණා. එයාට බාහිර රූපයක් අහු වෙලානේ තියෙන්නේ. එතකොට දැන් ඇහැ ඉපදීම රූපේ ඉපදීම චක්කු විඤ්ඤාණ චක්කු සම්පති වේදනා සංඥා සංස්කාර කියන ටික ඉපදුනොත් ප්‍රපංච වෙලාමනේ නවතින්නේ. ඒ දුක උපදිනවනේ. දුක උපදනාට පස්සේ ඒ දුක දුකක් හැටියට යන දන්නාකම නිසා එයාට තණ්හාවක් ඇති වෙලානේ බාහිර රූප තණ්හාව නිසානේ බලාගෙන. අම්මා ළඟට ඇවිල්ලා ගියාට පස්සේ ඒ අම්මා වූ රූපේ දකින්න අම්මා කියලා දන්නෙත් නැහැ. ඒ රූපේ දකින්න නේද අඬන්නේ ආපහු. ඊට පස්සේ ඒ රූපේ ආවට පස්සේ සැනසීමක් වෙනවා. එහෙනම් එයා බාහිරට නැඹුරු වෙලා ඉන්නේ. එහෙනම් එයා ඉන්නේ අන්තේ. තාම එයාට කර්ම නැහැ. අම්මා කියලා දන්නේ නැහැ. නේද? තාත්තා කියලා දන්නේ නැහැ. මාමා කියලා දන්නේ නැහැ. ආච්චි කියලා දන්නේ නැහැ. නමුත් එහෙම රූපයක් තියෙනවා කියලා එයා බාහිරට නැමිලා ඉන්නේ. හැබැයි ඇස් ඉස්සරහ පිටට ආවට පස්සේ මෙහෙම රූප සංඥාවක් හිතේ නැවෙන්නේ කියලා එයා දන්නේ නැහැනේ. හැබැයි ටිකක් ඉන්ද්‍රියක් මොහු කරනකොට එයාට මේ ධර්මතාවය කියලා දෙනකොට එයා ඉක්මනට රහත් වෙනවා. ඇත්ත දන්නවා. පොඩි ළමයට කෙලස් තියෙනවා. දැන් රූපයක් බාහිර තියෙනවා කියලා හැරෙනකොටම ඒක ප්‍රපංච වෙන්නේ නැද්ද? ප්‍රපංච වෙනවා. දුක ඉපදිලා. මෙහෙම රූපයක් පේනවා කියන තැන ඇහැ රූප චක්කු විඤ්ඤාණ චක්කු සම්පද වේදනා සංඥා සංස්කාර කියන මේ ස්කන්ධ ටික ඔක්කොම වැය වෙලා තමයි මේ රූපයක් පේන්නේ. නේද? නමුත් එහෙ දැන් ඇහත් රූපයක් දෙක රූප පැත්තට යනවා පස් වේදනා සංඥා චේතනා මනස්කාරය යනවා නාම ධර්ම පැත්තට. මේ නාම රූප දෙකක් තියෙනවා. නමුත් දැන් අපි රූපයක් කියලා බලන තැන තියෙන්නේ නාම රූප දෙකක්. ඒ නාම රූප දෙක වෙන් කෙරුවොත් ඒකාන්තයෙන්ම රහත්. පැහැදිලි නේද? මේ නාම ධර්මවලින් රූපය අරමුණු කරගෙන ඉන්නේ දැන්. නමුත් මෙහෙම තියෙන දෙයක් පේනවා මේ අවස්ථාවට මේ ටික උපදින්නේ කියලා අපි නුවණ තියාගත්තා නම් අපි කෙලෙස් මට්ටමේ ඉඳලා මේක ඇති බවට හැපිලා තියෙන gati අපිට දුරු වෙනවනේ. නේද අපි මම? වෙලා තියෙන අපි මේ කෙලෙස් වලින් තමයි නැවත නැවත ස්කන්ධ ටික උපද්දන්නේ. පැහැදිලි නේද? අවිද්‍යාවෙන් සකස් කරගත්තු කර්ම නිමිති තියෙන නිසානේ විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික උපද්දන්නේ. ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටික උපදින තැනත් මේ ටික පටිච්චසමුප්පන්නයි කියලා නොදන්නා කම නිසානේ තණ්හාව පදන වශයෙන් බැඳිලා ආය භවය සකස් කරගෙන ජරා මරණ ටික අපි උරුම කරගන්නේ. එහෙනම් අපේ මනසේ වැරද්ද මේ පෙන්වන්නේ. මනසේ වැරද්ද තියෙනවා. යටේනම මම කියන්නේ. අහන දෙයට උත්තර දෙන්න සමහර අවසරයි. ඒතර රහතන් වහන්සේලා අතීතයේ මෙනෙහි කරන්නේ නැද්ද? පුළුවන්. මෙනෙහි කරන්න බැරි කමක් නැහැ. සිහි කරනවා කියන එකට නෝනයි උන්වහන්සේලාට. සිහි කරන දේ සිහි කිරීමෙන් පස්සේ නිරුද්ධයි කියලා උන්වහන්සේලා දන්නවා. දැන් අපි එහෙම දන්නේ නැහැ. gedara සිහි කරන්න පින්වතුන් යාළු හිත මිත්‍ර ආදී දේවල් දරවල් යනවා අඬිට කරන් සිහි කරන්න. ලෝකයක් පේන්නේ නැද්ද? 11 පොලක වැටෙන්නේ නැද්ද රූප ටික? වේදනා සංඥා සංස්කාර කියන ටික 11 පොලක වැටෙන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් සිහි gedara කියලා සිහි කරනකොට බාහිර පෙන්නන ගතිය නැද්ද? තියෙනවනේ. තියෙනවා. රහතන් වහන්සේලා එහෙම නැහැ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන ගැන කතා කරන්න බෑ. එහෙ අත්දැකීමට යන්නේ නැහැ රහතන් වහන්සේ. 11 පොලක වැටෙන්නේ නැහැ. රහතන් වහන්සේ රූප තණ්හාවෙ මිදිලා කියලා අපි කියන්නේ නේද? එහෙනම් දැන් තියෙන රූපයක්ද මේ විදිහන්නේ හඳුනන්නේ කල්පනා කරන්නේ දැනගන්නේ? නෑ. පැහැදිලි නේද? අපිට දැන් වෙලා තියෙන්නේ දැන් අහලා තියෙනව නේද රූපේ 11 පොලක වැටෙනවා අතීත වර්තමාන අනාගත බාහිර ආධ්‍යාත්මික දුර ළඟ කීන ප්‍රණීත අහලා තියෙනව නේද? රහතන් වහන්සේගේ එහෙම නැහැ. දන්නවා මේ අවස්ථාවට උපදිනවා. නමුත් ඒ තියෙන දෙයක් නෙමෙයි පේන්නේ. චක්කායතන විසින් ඇහැ විසින් හදලා දෙන දෙයක්මයි මේ දකින්න කියලා උන්වහන්සේ දන්නවා. දැන් හිත ඇහැ පැත්තට හැරිලා තියෙනවා. තමයි කිය මනෝ ධාතුවේ කියලා ලෝක තියෙනවා ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේගේ විචිත්‍ර ධර්ම දේශනා කියලා පොතක් තියෙනවා. ඒක ලන්ඩන් වල උන්වහන්සේ දේශනා කරපු එකක්. ඒකේ මේ විස්තර ඔක්කොම තියෙනවා අතට. හැබැයි උන්වහන්සේ බුදුබව පතන ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි. එතකොට සෝවාන් ඵලලාභයකට පේන මට්ටම උන්වහන්සේට පේන්නේ නැහැ. පැහැදිලිද මේක? මම දෝෂයක් කියන මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා නායක ස්වාමීන් වහන්සේලා රේරුකාණී ස්වාමීන් වහන්සේලා හැම. නමුත් උන්වහන්සේ මරණාසන්න මොහොතදී කිව්වනේ මම ලියපු පටිච්චසමුප්පාද වැරදි කියලා. පටිච්චසමුපාදේ හේතුඵලධම දකින්න මාර්ගඵලලාභී විතරනේ. උන්වහන්සේ මාර්ගඵල නෙමෙයි උන්වහන්සේ බුද්ධත්වයට පතන කෙනෙක්.
පැහැදිලි නේද අපිට? උන්වහන්සේ මේක පැහැදිලි කළා මරණාසන්න මොහොතේ මම ලියපු වැරද්දක් තියෙනවා කියලා. පරිසම්. එතකොට හේතුඵල දැන් අපි මුලින්ම එහෙම හිතුවා. මේ හේතු නිසානේ මේක හටගන්නේ හේතු තියෙනකොට නැති වෙනවනේ කියලා. හේතු කියන්නේ දුක්ඛ සමුදය කියලා ගන්නකො මහත්තයා. තණ්හාවනේ. ඒකෙන් උපදින ඵලයනේ දුක. දැන් කර්ම නිමිත්ත තියාගෙන තමයි අපි ආවේ මෙතෙන්ට. වාහනේ කියන අදහස අපි මෙතන තියාගෙන ආවා. එතන තියෙන්නේ කියලා. දැන් එතකොට දැන් කර්ම රැස් වෙලානේ තියෙන්නේ. අපි හේතු හදාගත්තා. දැන් ওই හේතුව විසින් උපදින ඵලය තමයි ආපහු ගියාම කය හැරූපේ චක්කු විඤ්ඤාණ උපදින එක. එහෙනම් අපි දුක සමුදය දෙකේ ඉන්නවා. හේතුඵල ධමයක් ගැන, ඒ කියන්නේ පටිච්චසමුප්පාදයක් ගැනවත් කතා කරන්න බෑ රහතන් වහන්සේ කෙනෙකුට. ඒක අදාළ නැහැ. අපි අද අපේ මට්ටමේ කතා කරනවා. දැන් ඇතැම්ම අය කියනවා මොග්ගලන් ස්වාමීන් වහන්සේ කර්ම විපාක දුන්නා කියලා. ඒක අපිනේ කියන්නේ. උන්වහන්සේ විපාකයට උන්වහන්සේ විපාක කියන්නේ දුක කියලා කියවනේ. එහෙනම් දැන් උන්වහන්සේ විපාකයක් වින්දා නම් උන්වහන්සේ තාම දුකෙන් ඉන්නේ රහත් වුණා කියලා කියන්න බෑනේ. උන්වහන්සේ ඒක බාරගත්තේ නැහැ, ප්‍රපංච කළේ නැහැ. වර්තමාන විපාකයක් කියලා කිව්වට මේ අපිට ඇහැට රූපයක් පේන අවස්ථාව. පුරාණ කර්මයකට කියලානේ කියන්නේ. එතකොට දැන් මේක දුකනේ. ඒ දුක දුකක් බව නොදන්නාකම නිසානේ ආපහු අපි මේ පේන රූපෙට හිතලා කියලා තණ්හා උපදන වශයෙන් බදලා මේ පැත්තට හැරෙන්නේ. එතකොට දැන් දුක සමුදය දෙක තියෙනවනේ එතන. හේතුඵල කියන්නේ ඕකටනේ. එතකොට ඒ දෙක නිරුද්ධ වෙච්ච තැනක දුක සමුදය නිරුද්ධ වෙච්ච තැනක අපිට පටිච්චසමුප්පාදයක් ගැනවත් අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච නාම රූප විඤ්ඤාණ නාම රූප සලදන පස රෝධා කතා කරන්න බැහැනේ. ඒවා නිරෝධ ධර්මනේ. නේද? එතකොට කර්ම විපාක. කර්ම සහ විපාක. කර්ම කියන්නේ තණ්හාව කියලා ගමු. විපාක කියන්නේ දුකනේ. ඒකේ උපද්දන ඵලයක් නෙවෙයි නේද? එතකොට දැන් ඒක අයිති වෙන්නේ මොකටද? කම්මසගත සම්මාදිට්ඨියට. ලෞකික. ඒක මිත්‍යා දෘෂ්ටියකුත් වෙනවා. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්නේ නැහැ. මාර්ගඵලලාභී කියන කතා කරන්න කැමති නැහැ. තේරෙනවද නේද? දැන් මම අවසානයේ අපේ මහත්තයාලට මම කියන්නම් මේක කරන්න ඕන විදිහක්. අනිත් වරපිටාව මම පැහැදිලිව දැන් තෝ කීප දෙනෙක් ඉන්නවා අපි ගොඩක් දෙනෙක් දහම අහන්නේ නැහැ. ඒ කියන්නේ ඔය කාලේ ටිකක් දෘෂ්ටි වැඩි නේද? එහෙම දෘෂ්ටි වැඩි. ඒක නිසා අවසාන බිමකට කරන්න ඕන ක්‍රමවේදය මම කියලා දෙන හේතුව මම මේකත් මෙහෙම කියන්නේ දැන් ওই කුටිය පින්වතුන් සෑදුවත් නැතත් මගේ හිතේ පිළිපක් නැහැ. අපිව සංසාර වුණ තරම් කරලා තියෙනවා. මම මෙතන කිසි දෙයකට පාවල් විදමකට මම මෙතන වැඩි ගහක් මුල හරි මම ඉන්න බලාගෙන. පැහැදිලි. මම කාටවත් කුටිය හදන්න කියලා කිව්වෙත් නෑ අර මහත්තයෙක් තමයි ඔය පෝස්ට් එකේ එහෙම දානවා කළා. මේව හදන කාලෙත් ඔය එකතු කරගත්තේ. කට්ටිය. එතකොට මම පැවිදි ජීවිතයේ පාත්‍රය යකට සිවුරයි ගත්තේ මේ යකට පාත්‍රයේ මේ සිවුරයි මම ගත්තේ. අර පුළුවන් හැටියට මම මහානදම් පුරාගෙන එහෙම නේද? එතකොට මම මොකද බලාපොරොත්තු නැහැ නේද අපේ මහත්තයා. එතකොට පින්වතුනොත් මේවා සංසාරේ වුණ තරම් කරලා තියෙනවා. අපිත් පන්සල් ආරන්නේ ගෙවල් දොරවල් දුවදරුවන් අපිත් සංසාරේ හදලා තියෙනවා. එහෙනම් මේ ජීවිතෙත් අපි ඒකම කර කර ඉන්නවට වඩා මේ ධහම පිළිබඳව ටිකක් හොයලා බලලා ඒක ජීවිතයට ගලපගෙන මේ දුක් සසරින් ඈතර වෙන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. එහෙම නේද? දාන සීල භාවනා කියන තුනක් ක්‍රියා සම්ප්‍රදාය ගන්න ඕන. ඒක දෝෂකුත් නෑ. නමුත් ටික ටික හරි මම පින්වතුන් ගැන සන්තෝෂ වෙනවා. මොකද පින්වතුන් ටික ටික හරි මේක හොයනවා යන්නේ. නේද? නමුත් මෙහෙම වැරද්දක් තුල තියෙන මේ ආයතන ටික විශ්වරවල කල්පනා කරන්න පුළුවන්. බලන්න නිරතුරුවම. ඒක ගිහි ජීවිතේ ඉන්නකොට ටික ටික කරන්න පුළුවන්. හැබැයි මේ රූපේ ඇත්ත පෙන්වන්න ඉස්සයි. අපි දැන් එහෙම බැලුවත් දැන් පේන රූපයට තමයි මේ හිතාගෙන ඉන්නේ. දැන් ආස්වාස ප්‍රාස්වාස කරනකොටත් දැන් ආස්වාස ප්‍රාස්වාස කියන එක ටිකක් අපි දැනගත්ත උසුම එල ගන්නවා පාල ගන්නවා කියලා දැනගත්තෙත් මන දම මනෝ විඤ්ඤාණය හරහානේ. ඒකත් දැන් බහැර ආයතනෙට තිබ්බනේ. දැන් කාය සංස්කාරයක් නේ උස්ම කියන එකක් නේද? දැන් ඒකත් බහැර තියලානේ අපි තියෙන්නේ. ආයතන දෙකක් ගැට ගැහිලා තියෙනවනේ එතරම්. නමුත් මේ මුල් අවස්ථාවේදී එහෙම ටික ටික බලාගෙන අපිට එන්න වෙනවා අපේ මහත්තයා. හැබැයි නුවණ ටික ටික වැඩෙනකොට අපිට ඒකත් අතහැරෙනවා. මේ ඔක්කොම හදලා දෙන්නේ මන ධම්ම මනෝ විඥානය හරහාමයි. දැන් ඒ අර පංච විඥානේ නැඹුරු වෙලා තියෙන්නේ මනෝ විඥානේ පැත්තට. වෙන නේද? ඒක නිසා මේ ඇහැට පේන රූපවල ඇත්ත පෙන්වන්න. ඇත්ත පෙන්නකොට තමන්ගේ මනසේ ඇති වෙන මෙච්චර කාලයක් මම පරිහරණය කළේ වැරද්දක්. මම මෙහෙම බලනකොට පොල් ගහ කොස් ගහ කියලා මට අදහසක් ඇති වෙන අඹ ගහක්.
ඒවත් දැනගත්තෙත් මං අතීත සංඥාවලනේ. මම කොස් ගහ කියලා බැලුවට, පොල් ගහ කියලා බැලුවට, අඹ ගහ කියලා බැලුවට එතන ධාතු එකයි. එහෙම නේද? එහෙනම් සංකප්ප රාගෝ පුරිසසකාව. මගේ මේ සංකල්පනාවයි කාම රාගුනේ. මං හිතලා බලන විදිහට පේනවා මිසක තියෙන දෙයක් එහෙම පේනවත් නෙවෙයි. එහෙනම් මම කොස් ගහ පොල් ගහ කියලා බලන තැන තියෙන සැබෑව රූපේ පෙන්වන්න ඇත්ත. ඇත්ත පෙන්නලා ඒ පේන කොස් ගහ කියන ඒ රූපේ ඇත්ත පෙන්වුවාට පස්සේ කොස් ගහ කියන අදහස මනසෙන් අතහැරෙනවා. මොකද එතන ඇත්ත පෙන්නනකොට මෙහි අදහස අතහැරෙනවනේ. හිතේ අදහස. ඊට පස්සේ නැවත නැවත බලනකොට තියෙන දෙයක් අපි බලලා තමයි අවස්ථාවට උපදලා පේන්නේ. ඊට පස්සේ රූපේ ධාතුව නිසා උපන්න එකක් බවට නෝන වෙනවා කොස් ගහ කෙනෙක් උපදින්නේ නැහැ. ඒ උපදින්නේ නැති එකට තමයි කිව්වේ ජාති නිරෝධය කියලා. ඉපදීම නැති කලා. කීනා ජාති. ජාතිය නැහැ. මෙහෙම කරලා බලනකොටත් ලෝකයා දන්නවා ඉතින් අවිද්‍යාවෙන් යුක්ත කෙනෙකුට ධාතුව ගැටලුවේ නාම ධර්ම පහළ වෙනකොට ඒ අතීත සංඥාවේ මල කියලා මේ පැත්ත බලන නිසා අපි ලෝකයක් නැහැ කියන්නේ නැහැ. මල නැහැ කියලා කිව්වේ නැහැ. හැබැයි අවිද්‍යාව දුරු කළ කෙනෙකුට ධාතුව ගැටලා මෙහි නාම ධර්ම ටික පහළ වෙනකොට මල කියන ඒ කියන්නේ රූපයේ ස්වභාවය අපෙන්නලානේ තියෙන්නේ. ඒක නිසා යාට මල කියන එක උපදින්නේ නැහැ කියන එකට නුවණ තියෙන නිසා අපි මෙතන මල තියනවා කියන්නේත් නැහැ. නැහැ කියන්නේත් නැහැ තියනවා කියන්නේත් නැහැ මධ්‍යම ප්‍රතිපදා තුලින් මියා ධර්මතාවය පැහැදිලි කරන්න පුළුවන්. හොඳට බලන්නකො පින්වතුන් ගෙදර ගිහිල්ලා කල්පනා කරලා දැන් මල කියන තැන තියෙන ඇත්ත පෙන්නන්න මනසේ තියෙන වැරද්ද ගෙවෙන්නේ නැද්ද කියලා බලන්නකො. දැන් මේ ආශ්‍රව නිසා තමයි හුරුවට මේ ගිහිල්ලා තියෙන්නේ. ඇයි මල කියලා දැන් ඒක හුරුවට ගිහිල්ලා. දකින්නට දැන් මෙහෙම හිතන්නකො. දැන් මෙතෙන්ට ආවට පස්සේ පින්වතුන් දැන් මේක වටාපත කියලා හිතුවනේ. මේක දැන් ආපහු මෙතන යන කල්ම මේක වටාපත නේද කිය හිත ඉන්න ඕනේ. ඇත්ත දැක්කට පස්සෙත් එහෙමයි. ඇත්ත දකින්නවා. ඇත්ත දැක්කට පස්සේ වටාපත් මල් ගොමුතුරුන ඕවා උපදින්නේ නැහැ. උපදින්න හේතු නැහැ. මේ වගේ යථාර්ථය පෙන්නලා තියෙන නිසා. ඇත්ත පෙන්නලා තියෙන නිසා. එතෙන්ට යන්න ගොඩක් උත්සාහත් වෙන්න ඕන කෙනෙක්. ලේසිත් නෑ බෑ අමාරුත් නෑ මොකද දැන් අර අපි අමාරු දෙයක් තමයි මේ කරන්නේ. ඒ කියන්නේ මේ මාර්ගය වඩන එක නෙමෙයි. අපි දැන් මේ වගේ වල් දොරවල් කියලා අපි පරිහරණය කිරීම තුළ තියෙන අපි දුක උපද්දවන දුක් විඳීමක් නෙමෙයි කරන්නේ. සසර හුරුවන් ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම යදවන සසර හුරුව. සසර හුරුව. එහෙමයි. එතකොට දැන් මේක කරන්න තියෙන උඩුගම් බලා යනවා. ලේසි නෑ. දැන් මල කියලා වේගෙන් පින්වුතුන්ගේ මනසේ එදෙන අදහස බහැර අරමුණේ තියන්න පැතකොට ආයතන දෙකක් එකට වෙලා තියෙනවා. එහෙනම් මල කියලා යමක් මට එහෙම හිතෙනවා නම් ඒ හිතෙන දේ ඇත්ත බලන්න කියන බුදුන් වහන්සේ හේතුව බලන්න කියන. හේතුව හොයන්න. හේතුව හොයනවා කියනකොට ඇහැ නිසා මේ යම් රූප මාත්‍රාවක් පේනවනේ මහත්තයා. එතකොට ඒක මනෝ ධාතු හිතට වැටෙනකොට මනසට වැටෙනකොට මනසේ අදහසක් අතීත සංඥාවක් තමයි එන්නේ මල කියන අදහස. ඒක තමයි මනෝ විඥාණයෙන් දැනගත්තේ දැන් අතීත සංඥාවක්. එතකොට දැන් වර්තමානයේ නැහැ උපදින්නේ. එහෙම උපදින තැන මම මෙහෙම දැනගත්තු දේ පේන පැත්තට දාලා නැහනේ. කියලා ඒ දෙකක් හැටියට පෙන්නනවා. පෙන්නනකොටත් හොඳට මතක තියාගන්න මිරිඟුවේ වතුර පේනවා වගේ මේ රූපේ පේන උපාදාය රූපේ කියන්නේ ඒකයි. අපි මේ පැත්ත හැරෙනකොටම ඒ පැත්ත දැන් වතුර කියලා පේනකොට අපි මේ පැත්ත හැරෙනකොට මිරිඟුවේ අපි දන්නවනේ මෙතන වතුර නැහැ කියලා. කල්පනා කරන්නවත් දෙයක් නැහැනේ. ඊට පස්සේ දැන් මේ රූපෙත් ඒ මට්ටමට තියාගත්තොත් අපි මේ පැත්ත බලනකොට දැන් එහෙම රූපයක් එහි තියෙනවා කියලා හිතෙනවද? නෑ කියන්නේ. බැලුවොත් ආපහුම ආයතනයට උපදලා පේනවා. දැන් මේ මෙහෙම කිව්වට මේගේ හිතේ සමාධිය වැඩෙනකොට පේන්නේ. එහෙම නැතුව නීවරණ ගහන මනසකට මේක පේන්නේ අපේ මාත්. ඒක මනස් කල්පිතයක් විතරක් වෙනවා. හිතේ සමාධියක් තියෙන. ඒකනේ බුදුන් වහන්සේ කරුණු පහක් පෙන්නනවා. මේ කරුණු පහ නැත්තම් මේ දහම අතුරු දහම් වෙනවා කෙනෙක්ට මොනවද? බුදුන් වහන්සේ කෙරෙහි යටහත් පහත් පැවතුම් නැතිවීම සහ ආදර ගෞරව නැතිවීම, ධර්ම රත්නය කෙරෙහි ආදර ගෞරව නැතිවීම සහ යටහත් පහත් පැවතුම් නැතිවීම, සංඝයා කෙරෙහි යටහත් පහත් පැවතුම් නැතිවීම සහ ආදර ගෞරව නොදැක්වීම, ශික්ෂාව ගැන ආදර ගෞරව නොදැක්වීම සහ යටහත් පහත් පැවතුම් නැතිවීම සහ සමාධිය ගැන ගෞරව ආදර නැතිවීම. මේ කරුණු පහ තුළින් ධර්ම අතුරු දහම් වෙනවා. ඒක ටික නැත්තම් ගෞරව ආදර දැක්වේ නැත්තම් අපේ මාත් මේ මෙතන වෙලා තියෙන මේ සමාධිය වඩා ගන්න එකනේ ගොඩක් අය අමාරුකම තියෙන්නේ. මේ දර්ශනය ඇත්ත දැනගෙන තමයි ඒක ටික සුළු සමාධියක් ඇති කරගෙන මේක විදර්ශනා කරනකොට පේනවා. නීවරණ ධර්ම දුරු වුණ මනසකට. දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන සතර වහරක ධර්මතා හතරක් මෙතන තියෙනවා මාත්‍යා. පේනවා විතරයි, ඇහෙනවා විතරයි, දැනෙනවා විතරයි, දැනගන්නවා විතරයි.
එච්චරයි. ඊට එහා දෙයක් ගැන කතා කරන්න බෑ. රූපේ ඇත්ත දැනගත්ත සමන අනිත් ආයතන අනිත් ඉන්ද්‍රියන් අපිට මේ හුරු කරගන්න ලේසි නිසා අපිට ගොඩාක් වරවට රූපයට. එහෙමයි. ඒත් අපි ඒක ප්‍රගුණ කරන සාමිනේ අනිත්‍ය වඩා ගන්න අපිට පහසුවක් වෙනවා නේද? ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ට නිමිති තියෙන රූපේ හරහා විතරයි. රූපේ විතරක් නෙමෙයි නෝන මහත්මයා. මේ ඇහෙන් මිදුණුත් අනික් ආයතන ඔක්කොගෙම මිදෙනවා. ආයෙව වෙන වෙනම බලන්න ඕනේ නැහැ. ඒ කියන්නේ තියෙන රූපයක් බලන්නනේ දැන් ඇහැ හදාගන්නේ. මෙහෙම රූප තියෙනවා. තාම ප්‍රඥප්තියට එන්න එපා. මෙහෙම රූප තියෙනවා කියලා අපි හිතන නිසානේ අපිට ඇහැ උපදින්නේ. චක්කුම් පටිච්ච රූපේ. ඇහැ නිසා රූප උපදිනවා, රූපේ නිසා ඇහැ උපදිනවා. එතකොට චක්කු විඥානය උපදිනවා. චක්කු විඥාණයෙන් කියන රූපයක් පේනවා. ඒ පේන රූපේ බාහිර තියෙන දේ කියලා අපි මේ පැත්තට නැඹුරු වෙලා ඉන්නේ. එතන තියෙන දෙයක්මයි කියලා. නෑ මේ අවස්ථාවට ඇහැ විසින් හදලා දුන්න එකක් කියන එකට අපිට නෝනේ නෑනේ. හැබැයි අපි විමසගෙන යනකොට මෙහෙම බලන නිසා තමයි මේ පේන්නේ. ඒක පේන්නෙත් මේ බාහිර දෙයක් නෙමෙයි. හිතට වැටුණු ඡායාරූපේ තමයි මේ දකින්නේ. චක්කු ප්‍රසාදේ හදලා දෙන දේ. පැහැදිලි නේද? එතකොට දැන් ඒ රූපය බුදුන් වහන්සේ දේශනා කරන දිත්තේ දිත්ත මත්තන් ඒ පෙනීමක් විතරයි. හැබැයි මේ පේන දේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. එහෙනම් බුදුන් වහන්සේ වචනයක් කියන්නේ නේ මේවා දහමට ගලපලා බලන්න පිමුතුන්. අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම මේ රූපය දකින්න බැහැ කියනවා. හිතට වැටෙන ප්‍රතිබිම්බයෙන් මේ දකින්නේ හිත. මනෝ ධාතු හිතට මෙහෙම වැටෙන මෙහෙම බලනකොට දැන් ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ සකස් වුණට ඒ රූප ප්‍රතිබිම්බේ වැටෙනවනේ ඇහැරා මෙතෙන්ටනේ වැටෙන්නේ. මනෝ ධාතු හිතන. ඒ කර්මණු කරගෙන දැන් මනෝ විඤ්ඤාණය නැගිටින්නේ. නේද? එතකොට එයා මනෝ විඤ්ඤාණය දැනගත්තේ හිතට වැටුණු දෙයක් මිසක මේ බාහිර දෙයක් නෙමෙයිනේ. එතකොට විඥාණයෙන් පෙන්වන්නේ මොකද්ද මේ බාහිර තියෙන දේ කියලා. බාහිර තියෙන දේ පේන්නේ කියලා තමයි එයා කියන්නේ. නමුත් ප්‍රඥාවෙන් තමයි මේ ආයතන ටික විසිරවලා බලනකොට අපිට ඇත්ත පේන්නේ. පැහැදිලි නේද මේ? ඔය පේන දෙයට, ඇහෙන දෙයට සහ දැනෙන දෙයට ඕවට හිතන්න කියන කරන්න බෑ නාත්තේ. හැබැයි ලෝකේ දැන් මෙහෙමනේ දැන් ලෝකේ ඉන්න කෙනෙක් සහ ලෝකෝත්තර මට්ටමේ ඉන්න රාතන් වහන්සේත් මේ ආයතන පරිහරණය කරන්නේ කොහොමද කියන ගැටලුවක් තියෙන නැත්නම් අයට. ස්කන්ධ ටික දුක. ඕක පෙන්වනවා මජ්ජ සූත්‍රයේ. ස්පර්ශය එක අන්තයක් කියලා පෙන්වනවානේ. ඒ කියන්නේ මෙහෙම සකස් වෙච්ච තැන ප්‍රඥප්තියෙන් තොරව තාම පේන මට්ටම. ස්කන්ධ ටික හැරූපේ චක්කු විඤ්ඤාණ චක්කු සම්පද වේදනා සංඥා සංස්කාර කියන ටික දුක. ස්පර්ශය එක අන්තයක් ස්පර්ශ සමුදය එක අන්තයක්. ඒ කියන්නේ ස්පර්ශ සමුදය කියන්නේ තණ්හාව. ඒ කියන්නේ මම පේන දෙයට හිතපු දේ අදාළයි කියලා හිතනකොටම අපව තණ්හාව ගිහිලා තියෙනවා. පැහැදිලි නේද? ආයතන දෙක ගැට ගැහුණු නිසා. මුලින් හම්බුණා ස්කන්ධ ටික. ඒක දුක. පැහැදිලි නේද? ඊට පස්සේ අපි මේ පේන දෙයට හිතුවා කිව්වා කළා. තණ්හා උපාදාන වශයෙන් බැඳුණා. අපිට කර්ම රැස් වුණා. පැහැදිලි නේද? ඒ කියන්නේ පේන දේ මං හිතන දේ දෙක එකක් කියලා හිතපු නිසා තමයි මේ ආයතන දෙක ගැට ගැහුනේ. පේන්න හැරූපේ චක්කු විඤ්ඤාණය වැය වුණා, හිතන්න මන ධම්ම මනෝ විඤ්ඤාණය කියන ටික වැය වුණා. පැහැදිලි නේද අපි මාර්ගය? එතකොට දුක සමුදය දෙක හැදිලා තියෙනවා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන ස්පර්ශ ඒකාන්තයක්, ස්පර්ශ සමුදය ඒකාන්තයක්, ස්පර්ශය කියන්නේ දුක, ස්පර්ශ සමුදය කියන්නේ තණ්හාව. එතකොට දැන් මෙහෙම කළා පොඩි ළමයා බලන හිට තියෙන ස්පර්ශ අන්තයයි ඉන්නේ. එහෙමයි. පේන මට්ටමේදී. එහෙනම් ස්පර්ශ නිරෝධයේ මැද. දැන් මේ ස්පර්ශේ නිරුද්ධ වෙන තැනට නුවණ ගන්න ඕන අපි. ස්පර්ශේ නිරුද්ධ වෙන තැනට නුවණ ගන්න කියනකොට හොඳට මතක තියාගන්න. දැන් මෙහෙම ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ නිසා පේනවනේ. ඒ ඇහැකට ගන්නකොට ස්පර්ශය බින්දෙනවනේ. පැහැදිලි නේද? ඒක නෙමෙයි ස්පර්ශ නිරෝධය. ඕක ආයතනයට අහු වෙලා තියෙන ඔය නිරෝධය. මෙහෙම බලනකොටම තියෙන දෙයක් බලන්න තමයි ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය හැදෙන්නේ. ඒ තුන්දෙනා හැදීම තුල තමයි පස්සේ කියලා පනවන්නේ බුදුන් වහන්සේ. එහෙම තියෙන දෙයක් බලන්න ඇහැ හදන්න නැත්නම් රූපේ හදාගන්න නැත්නම් චක්කු විඤ්ඤාණය උපද්දන්න නැත්නම් ස්පර්ශ නිරුද්ධයි නේද මහත්තයා? ස්පර්ශ නිරුද්ධයි. ස්පර්ශ නිරුද්ධයි යන්නේ එතෙන්ට හිත තියන්න කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට කවදාවත් දැකපු නැති දෙයක් එකපාරට දකිනකොට ඒක කොහොමද ඇති වෙන්නේ? එතකොට ඒ දකින්න දේ එතකොට ඒක මනසනේ ලැබෙන තියෙන දෙයක් වෙනවා. දැන් ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය සකස් වීමම දුක කියලා පෙන්වන්නේ. දැන් අපි කවදාවත් දැකපු නැති දෙයක්. අර පුංචි ළමයා කතාව කියන්නේ ඒකයි මම. දැන් එයාට පෙවුනට එයාට ප්‍රඥප්ති නැහැනේ. මේ හාමුදුරු කියලා මේ මල් කියලා මේ වටාපත් කියලා මහත්තයා එයාට ප්‍රඥප්ති නැහැනේ. අපිට තමයි මේ ප්‍රඥප්තිය වලින් නව කර්ම අපි හදාගෙන තියෙන්නේ.
නමුත් පොඩි ළමයාට පේනකොටත් එයා හිතන්නේ මේ පේන රූපේ එතන තියෙනවා කියලා. දැන් එයා නැමිලා ඉන්නේ පැත්තට. බාහිර රූපෙට නැමිලා තියෙන්නේ. පැහැදිලි නේද? ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ නිසා එයාට රූපයක් පේනවා. නමුත් එයා පේන රූපෙ එතන තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. අපිට කවදාවත් දැකපු නැති එකක් පෙවුනත් අපි දැන් මේ රූපයක් එතන තියෙනවා කියලා තමයි හිතේ තියාගෙන ඉන්නේ. එතකොට ඒක ප්‍රපංච වෙනවා. ප්‍රපංච කරන අපි නිවනේ ප්‍රමාද කරනවා. පැහැදිලි නේද? එහෙමයි. එතකොට ඒක බුදුන් වහන්සේ මජ්ජි සූත්‍රයේ පෙන්නන රූපේ එක අන්තයක්. එයා ඒ පැත්ත නැඹුලලා ඉන්නවනේ. එයා අන්තයකින්. ඒකට කොහොමද සාමාන්‍යයෙන් ඒක විදර්ශනා කරන්නේ. ඒකෙන් ගැලවෙන්නේ ඒක ගැලවෙන්න තමයි මම කිව්වේ. ධාතුවත් හිතත් නිසා හිතට නැවෙන සංඥාමය ඔක්කොම. මෙහෙම රූපයක් පේනවා කියමුකෝ අපි. ඒ පේන රූපේ දැන් ඇහැ විසින්නේ හදලා දුන්නේ. කර්මයට විපාක කරනවා මේ කර්මජ ඇහෙන් යම් ප්‍රමාණයකට තමයි මේ රූප හදලා දෙන්නේ අපට. මේක ප්‍රේතයන්ට වෙන විදියක්, දෙවියන්ට වෙන විදියක්, බ්‍රහ්මයන්ට වෙන විදියක්, ත්‍රිසංගසුතන වෙන විදියක් නේ. යාගේ ඇහි මට්ටමනේ රූප ටික පද්දලා පෙන්නන්නේ. එතකොට මෙහෙම ආලෝකයේ ධාතුවට පරාවර්තනය වීම තුළින් අපේ මාතේ ඇහැ හරහා මේ රූපේ හදලා දෙනවා. දැන් මේක වැටෙන්නේ හිතට. ඒ කියන්නේ මේ චක්කු ප්‍රසාදයට මේ රූපේ වැටෙන්නේ. උපය කියලා කියන්නේ අපි. ලෙන්ස් එක කියලා කියන්නේ. එතෙන්ට තමයි වැටෙන්නේ මේ රූපේ. ඒක බලාගෙන තමයි මේ හිත නැගිටින්නේ. ඒ සාමාන්‍ය වචනෙන් මම කියන්නම්කෝ. එතකොට දැන් ඇහැ විසින් හදලා දෙන රූපය තමයි මේ හිත අරමුණු කරගන්නේ. ඒ හිත අරමුණු කරගත්තු රූපය බාහිර තියනවා කියලා තමයි විඥාණය කියන්නේ. ඒක වැරද්දක්. දැන් මේ ඇහැ විසින් හදලා දුන්න කෙන ධාතුව නිසා මෙහි නාම ධර්ම ටික පහළ වෙලා රූපේ පෙනුනේ. දැන් මෙහෙම හිතන්නකෝ. මිරිඟුව දිහා බලනකොට වතුර වගේ පේනකොට පේන වතුරට අපි හිතනවා කියනවා කරනවා කියලා ගත්තොත් එතන තියෙන දෙයක් හැටියට අපිට හැංගිලානේ තියෙන්නේ. අපි තියෙන දෙයක් නිසානේ එතන හිතුවේ කිව්වේ කලේ. නමුත් එතන එහෙම දෙයක් නැහැ. අවස්ථාවට ඉපදුනා. පැහැදිලිද මම කියන්නේ? එතකොට ඇහැහකට ගන්නකොටම ඒ ටික ඔක්කොම එතනම නිරුද්ධ වෙනවා. නමුත් අපි කරන වැඩේ මොකද්ද? මේ පැත්ත බලන්නේ එතන වතුර තියනවා කියලා හිතේ තියාගන්න. කර්ම නිමිත්ත හදාගන්න. ඊට පස්සේ මේ පැත්ත බලනකොට මහත්තයා ආපහු ඇහැ හැදෙනවා, රූපේ හැදෙනවා, චක්කු විඤ්ඤාණ හැදෙනවා, ආයෙ පේනවා. ඊට පස්සේ පේන දෙයට ආය අපි හිතනවා. හිතනකොට අපිට ඒක කර්ම වෙනවා. ඊට පස්සේ ඒ කර්ම නිමිත්ත තියාගෙන අපි මේ පැත්ත බලනවා. ඒ කර්ම නිමිත්තට ආපහු විපාකයක් උපද්දනවා කියන්නේ ආපහු තියෙන දෙයක් බලන්න මේ පැත්ත හැරෙනකොටම ආය ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ උපදිනවා. රූපයෙන් මිදෙන්න නම් කරන්න ඕන මේකේ සමුදය හොයන්න. සමුදය කියන්නේ මේකේ හේතුව හොයන්න. මේ රූපයක් තියෙනවා නම් ඒකේ හේතුව හොයන්න. හේතුව හොයාගෙන යනකොට මේ ඇහැ නිසා හිත නිසා අපිට මෙහෙම දෙයක් පේනවා. නේද? මම කිව්වේ දැන් ඇහැ විසින් හදලා දෙන රූපයක්, චක්ක ප්‍රසාදයේ විසින් හදලා දුන්නු රූපයක් හිත දැනගන්නවා මිසක බාහිර දෙයක් දැනගත්තා නෙමෙයි. නමුත් බාහිර උපකාරයක් තියෙන්න ඕන. මේ ඔක්කොම හිතයි කියන්නේ පැතකොට විඥානවාදයකට යනවා. පැහැදිලි නේද? බාහිර උපකාරයක් තියෙන්න ඕන. අර ගිනි පෙට්ටියයි කූරයි නිසා දැල්ලාවනේ. යම් හේතුවක් නිසානේ මේක. නේද? එතකොට අපි දැල්ල දිහා බලාගෙන ගිනි පෙට්ටිය කූරයි දිහා කතා කරනවා වගේ තමයි අපි දැන් මේ දැකීම මාත්‍රයක් පමණයි. නමුත් අපි රූපයක් ගැනයි ඇහක් ගැනයි තමයි කතා කරන්නේ. තේරෙනවද නේද? එතකොට තියෙන්නේ රූපේ ඇත්ත පෙන්වන්න. මේ රූපේ හැදෙන්නේ ධාතුවත් හිතත් නිසා. ඒකට කියනවා උපාදාය රූප කියලා. උපාදාය රූප හැදෙන්නේ එහෙමයි. ඒ කියන්නේ ධාතුව ඇසුරු කරගෙන ඉන්නේ. එතකොට දැන් හිත නැත්තම් රූප පේන්නේ නැහනේ. එහෙනම් එහෙම රූප තියෙනවා නම් මලමිනියටත් ඇහැ තියෙනවා. සවිඥානික හිත නැහැනේ. සවිඥානික නැහැ. එහෙනම් පේනවා. නමුත් අපි මෙතන සවිඥානික වෙලා තියෙන නිසා මෙතන හිත අරමුණෙන් අරමුණට ක්‍රියාත්මක කරන නිසා අපිට එහෙම බැලුවාම අපිට පේනවා. නැත්තේ නෑ. ඇහෙනවා ශබ්ද. ඒ ඇහෙන ශබ්දය බාහිරයි කියලා කියන්නේ විඥාණය. නමුත් ඇසීම පමණක් බව දැනගත්තොත් බාහිර කනෙනුයි ආධ්‍යාත්මික කනෙනුයි බාහිර ශබ්දය අතහැරෙනවා අපට. ඇසීම කියන තැන ගන්නකො. ඇසීම කියන එකට කන ආයිතිත් නෑ, ශබ්දය ආයිතිත් නෑනේ. පෙනීම කියන තැනට රූපය ආයිතිත් නෑනේ, ඇහැ ආයිතිත් නෑනේ. යම් මට්ටමක ධර්මතාවයක් තියෙන. ඒ ටික වැය වෙලා තමයි මෙතෙන්ට ආවේ මේ. එතකොට මේ පෙනීම කියන තැන ඉඳගෙන අපි ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ පැත්තට හැරුණොත් වැරද්දක් නේද ඒක? අමාරු ඇති නේද? නෑ හැමතේම. සමන්සසවසරයි. ඒ ಜಾති අන්දයට කොහොමද පිටන හම්බුනේ?
ජාතියන්දයට තියෙන කුකුසක්නේ. ඒ කුකුසක් කියන්නේ දැන් මේ ඉන්ද්‍රියන් ටික මේ විදිහට තියෙන්නත් ඕනේ මේක අවබෝධ කරගන්න. ජාතියන්දයට නිවන් දකින්න බෑ. එයාට කුකුසක් තියෙනවා. එයා රූපේ මිදිලා නෙමෙයි ඉන්නේ. පැහැදිලිද? දැන් මේක අපි කියමු කන්දේක් ඉන්නවා නම් එයාට දැන් මේ ලෝකයක් කට්ටිය පරිහරණය කරනවානේ. එයාට නිරතුරුම දැන් අපට වඩා කුකුස් එයාට තියෙනවා. සැකය. කොහොමද කියලා නේ? එතකොට මේ රූපය මේ ආයතන ටික පිරිසුදුව තියෙන්නත් ඕනේ. ඒකනේ කන්නොන්ට බිහිරන්ට මේක කරන්න බෑනේ. තේරෙනවද අපේ? ඒගොල්ලන්ට එහෙම වෙලා තියෙන දැන් පාප කර්මයක් නිසානේ. අර සාමාන්‍ය කෙනෙකුට වඩා කුකුස් තියෙන අරයට අන්දයාට. මේ රූපේ කියන යාට මානසිකාර කළා ඒකේ ඇත්ත තේරුම් ගන්න බෑ. යාට කුකුසක් තියෙනවා. තේරෙනවද? යාට අපහසුයි. ඉතින් අපිට දැන් මේ ඉන්ද්‍රියන් ටික ප්‍රසන්නව තියෙන නිසා අපිට මේක කරගන්න බැරි කමක් නැහැ. මම කියන්නේ නෑ හැමෝටම පුළුවන් කියලා. නමුත් උත්සාහයක් තිබුණොත් පුළුවන්. ඇතැම් අයට උත්සාහය තියෙනවා සත්පුරුෂයෝ නැහැ. දර්ශනය නැහැ. ඇතැම් අයට දර්ශනය තියෙනවා උත්සාහය නැහැ. ඇතැම් අයට උත්සාහයක් තියෙනවා දර්ශනයක් තියෙනවා. ඒ අය මේ ගමන අවසන් කරනවා. ප්‍රශ්න සම්බන්ධ තියෙනවා. එහෙමයි. රූප ටික හැදෙන හැටි මේ ආයතන ටික විසිරවලා බලන්න. හැදෙන්නේ. මනසේ අත්දැකීමෙන් බාහිරට යන්න එපා. හැබැයි මන ධම්ම මනෝවිඤ්ඤාණ කියන ටිකක් නිරුද්ධ කරන්න පුළුවන්. නිරුද්ධ කරනවා කියන්නේ ඒ වගේ අත්දැකීමට යන්නේ නැහැ. බාහිර gedara කියලා සිහි වෙනකොට ඒක බාහිර තියෙන දෙයි කියලා අපිට ඇත්ත කරලා පෙන්වන්නේ නැහැ. මොකද අපි දන්නවනේ. ඇත්ත දැනගෙන කටයුතු කරන්නේ. ලෝකේ. අපිට ටිකක් තිබුණා අසෙනක තත්ත්වයක්. නමුත් අර පින්තුන්ට පුළුවන් මේ වැඩ කටයුත්ත කරනවා නම් පින්තුන් ආය දවසක එන්න පුළුවන් නේද? උදේ කාලෙක ඒ කියන්නේ මම සාමාන්‍ය දෙකෙන් පස්සේ තමයි මුණ ගැහෙන්නේ. නමුත් මම පින්තුන්ට අනුකම්පා කරලා උදේ කාලෙක වගේ දෙන්නම්. එතකොට අපිට මේක මුල ඉඳලම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට තේරෙනවා. දැන් ওই මම මැදින් අරගෙන කිව්වේ. අපේ ස්වාමීන් වහන්සේ ඒක පුරු කළා තවත් හොඳට මේ උභාංශ දේශනා කරන වගේ සමාධි මට්ටමක් සුළු හරි සමාධි මට්ටමක් ඇති කරගෙන ආවම තවත් ඒක ලේසි වෙනවා එහෙම. ලේසි. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඇසීමත්, පෙනීමත්, දැනීමත්, දැනගැනීමත් කියන ටිකට ආවොත් අපිට බාහිර ආධ්‍යාත්මික ආයතන නිරුද්ධයි. පෙනීමක් විතරයි කියන තැනට ආවොත් අපිට බාහිර රූපෙත් නෑ ආධ්‍යාත්මික ඇහත් නෑ. ඒ පේන්නේ හිතට වැටෙන ඡායා රූපෙනේ. චක්කු ප්‍රසාදය හදලා දුන්නේ ඒක. ශබ්දය යනවා සෝත ප්‍රසාදය හදලා දෙන දේ හිත දැනගන්නේ. ඒක ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා, රූප සංඥා කියලා ටිකක් තියෙනවා. සංඥා මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඒවා හිතේ පහළ වෙන චෛසික. නමුත් එහෙම දේවල් බාහිර තියනවා කියලා අපේ මෝඩකම නිසා මේ පැත්තට හැරෙන්නේ. කියනවා නේද? මේ මෝඩකම කියන්නේ කෙලස් දහම. කෙලස්. අවිද්‍යාව. දැන් මේ මල කියලා ගන්න අරන් ඒක හුරුවට ගිහිල්ලානේ තියෙන්නේ. ඒක නිසා තමයි මෙතන ඇත්ත පේන්නේ නැත්තේ. අවිද්‍යාව. ඇත්ත පේන්නේ නැති නිසා නැවත හුරුවට යනවා ආශ්‍රව. පැහැදිලි නේද? ඒ ආශ්‍රව නිසා ඇත්ත පේන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ හුරුවට යනවා. ආශ්‍රවත් අවිද්‍යාවත් ඔය මාරුවට යන්නේ. එතකොටවත් පින්තුන් හොඳට මතක තියාගන්න අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. ඒකට මේ රූපයේ සැබෑ වුණුවණින් පෙන්නලා ඔය මනසේ දෙන ගති අයින් කරන්න. මල කියන්නේ. ඊට පස්සේ නැවත බලනකොට රූපයේ ධාතු නිසා උපන්නයක් බාට නෝන වෙනවා. මල කියන එක උපදින්න නැති ගානට එනවා. ඒ උපදින්න නැති ගානට ආවම තමයි ඒකට කියන්නේ නිවන කියලා. ජාති නිරෝධය කියලා කිව්වේ. පැහැදිලි නේද? දැන් මෙහෙම බලනකොට දැන් ආරණ්‍ය කියලා පින්වතුන්ට හිතෙනවනේ. ශාලාව කියලා. නේද? ඒ හිතෙන මට්ටම අර කන්නඩියේ රූපයක් තුනා වගේ සිද්ධියක් දැන් මේ වෙලා තියෙනවා. දැන් ගෙදරින් යනකොට මූණ බලලා ආවනම් කන්නඩියේ දැන් එහෙම රූපයක් එතන නැහැනේ. නමුත් සිහි කරන්න පුළුවන් නේ. සිහි කළාට එහෙම දෙයක් නැහැ. ගියොත් එබුණොත් තමයි හටගන්නේ. එබන වෙලාවෙත් මේ පේන දේ එතන තියෙන දෙයක්වත් නෙමෙයි. ඇල්ලුවොත් මට එතන අහුවෙන්නේ යම් දැනීමක් විතරනේ තියෙන්නේ. පටවිය කියලා ගන්නත් බෑ. යම් දැනීම මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඒකත් නමුත් ඒ බව අපි ඉක්මවලා ගිහිල්ලා තමයි අපිට මේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ ගන්න කියලා මනසේ හැපිලා හිටින ගතියක් තියෙනවා. ඒක වැරද්දක් එහෙම තිබුණොත් ප්‍රතිසන්දිය ඒකාන්තයි. ඒක සැවැන්දරා මුලක් තරම් හරි අරමුණක් මරණාසන්න මොහොතේ සිහිපත් වුණොත් ඒක ඇති බවට හැඟුණොත් එහෙම ඒකාන්තයෙන් ප්‍රතිසන්දියට ගන්නවා. එහෙනම් දුක්ඛ සසර යනවා අපිට. පින්වතුන කල්ප ගණන් පින්වතුනේ
කුටි සේනාසන මම කිව්වේ හැදුවත් නැතුවත් ඒ ගැටලුවක් නැහැ. නමුත් ඒ සිතුවිල්ලම උදාරයිනේ පින්වතුනි. නේද? ඒ ගොඩක් පින්. සනස් මේ කුටි කීයක් තියෙනවද සනස්? කුටි 5ක් තියෙනවා. මේ මැටි කුටියත් එක්ක අපි එකක් දැන් බලන්න යමු. ඒක තමයි මම වැඩ ඉන්න කම්මේ මම වැඩ හිටියා. ඊට පස්සේ ඉලුක් වහලා තිබුණා. ත්‍රිකුණාමලෙන් ඉලුක් ගෙනාවා. ඊට පස්සේ ඒක අයින් කරලා වහලේ ගැහුවා. නමුත්තර ලී කණු උඩ තමයි ගහලා තියෙන්නේ. ලී කණු දිරලා. කොන්ක්‍රීට් වලට යනවා. එහෙමයි කොන්ක්‍රීට් වලටත් වඩා මේ ගල් වලින් ටිකක් ඒක වට කරලා තමයි පිළිවෙලක් කරගන්න බලන්නේ. ඔයිට ඩිට්ටක් විතර ලොකු කරලා කරගන්න තමයි බලන්නේ. අපි බලමු. එහෙම. සෝනසතර මේ පාරෙන් හැමදාම එන්න තියෙනවා. ওই පාරේ පින්නන්ත මාත්‍යා හැදුවේ නැත්තේ. එතකොට නිතරම පිරිසෙනවා. පිරිසෙනවා. ඊට පස්සේ ඕන කෙනා එපා කෙනා ඔක්කොම එනවා. එතකොට අපිට මේකට දැන් මම මෙතන එක දිගට වැඩ හිටින්නේ නැත්තේ. මොකද හිතන්න පා ගිහි පින්වතුන් එතකොට අපිට බැඳෙනවා. අපි ගිහි පින්වතුන්ට බැඳෙනවා. මම මෙතනින් වඩිනකොට මෙහෙ ඉන්න මිනිස්සු වඩනවා. ඊට පස්සේ මේ පැත්ත ගිහිල්ලා යනකොට එහෙන් මම කොහාරි යනකොට මේ පැත්ත කඳුලෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඊටකොට බැඳෙන්නේ. එහෙම බෑ. බාධාවක්. දැන් ඔය එහෙම තියාගෙන මේ ගමන යන්න තමයි. නමුත් විසම ලෝකේ අපි සමාව හැසිරෙන්නත් ඕන. එහෙම නේද? එහෙමයි. ඉතින් ඒතරම් බඩු එහෙම ගේන්නේ මේ ඔක්කොම JCB එකකින් ගේන්නේ. ඔක්කොම JCB සිමෙන්ති කොට පවා JCB ගේන්නේ. දැන් මෙතෙන්ට ඒ අතිවාරම් කෑල්ල වගේ දාගන්නකට පෙළකිව් කාලක් භාගයක් විතර ගේන්න ඕන JCB. ඒ පොඩ්ඩ ගේන විතරක් ඒගොල්ලෝ එන්නෙත් නෑ එහෙම. හරි ඒක සාමාන්‍යයෙන් කවුද ඒක බාර අරන් කරන්නේ? JCB එක. මොකද නෑ ටික දැන් ඔය ලැබෙන මුදල් වලින් තමයි ඒවා පියවන්න ඕන. දැන් අර බෝඩ් එක දාලා තියෙන අපි මුදල් එහෙම ගන්නෙ නැහැ කියලා. නමුත් අර ගිලම් බික්සු අර මුදලක් පිටවල එකක් චානක මහත්තයා දාලා තිබුණා. ඒකටත් 10000කට දාලා තිබුණා කවුරු හරි. ඒක සුමාන දෙයක් දාලා. ඒ කියන්නේ අර අපි අර ගොඩක් පිරිසත් එක්ක ඇලිලා නැහැ. එහෙම. අපිට දායක සභා සමිති සමාගම් මොකුත් නැහැ. පින්ඩ පාතෙන් යපෙන්නේ. සෝනසතර දානේ ඔක්කොම පින්ඩ පදයක් සෝන. පින්ඩ පාතෙන් යපෙන්නේ දවසට එක වේලයි වළඳින්නේ. දැන් උදේට පින්ඩ පාතේ වැඩම කරලා ඒක වළඳලා ඉවර වුණාට පස්සේ ආයෙ හෙට වළඳින්නේ. දැන් අවුරුදු ගණනාවක් වෙනවා එක වේලක් වළඳ. අපි හුරු වෙලා තියෙනවා. සම්මන්ස මෙහෙට වැඩි මේ 14 මේ 14 වැඩම කළේ. එහෙමයි. අපි අර ලග්ගල පස්කම කැලේ ඉන්නවනේ සුදු ස්වාමීන් වහන්සේලා මුන්වහන්සේලාට ගොඩක් මම ඇසුරු කරනවා. මුස්ලිම් අය උනත් මහාන වෙලා ඉන්නවා කැලෑවල. ඉරාන් ස්වාමීන් වහන්සේලා, චෙක් බංග්ලාදේශ, ඩෙන්මාර්ක්, නව ශ්‍රී ලංකාව. ඒ වගේ රටවල ස්වාමීන් වහන්සේලා. ඇත්තටම මේ ආශ්චර්යයක් මහන්සලා දර ගුණ පුරන ස්වාමීන් වහන්සේලා. ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේ පහළ තියෙනවා. වාසේ දේශනායි දීලා. සාකච්ඡාවල දිනන ස්වාමීන් මේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨ මුත්නේ වහන්සේ. දැන් මේ ළඟදී ලග්ගල මාසවරම් කඩයක් අසමිතරක් තියෙන්නේ. මේ පින්වතුන් කීප දෙනෙක් මම යවනවා මාසේ වන්දනා කරගෙන ඉන්න කියලා. ඇතන් ස්වාමීන් වහන්සේලාගේ අරදී මගේ ඇස් දෙක මම දැකලා තියෙන මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා මේ ලක්බෙරෙන වැඩ වාසය කරනකොට බොහොම වාසනාවන්තයි. සාදු. එතකොට අපි අපේ කෙලෙස් ගැන නිවා ගන්න මහත් උත්සාහත් වෙනවා. අපි දවසක පැය 3ක් 4ක් විතර අරගෙන සම්පූර්ණම ඒකෙන් පස්සේ පින්වතුන් වඩනවා නම් ඒ දේශනාවෙන් ඒක සම්පූර්ණම අවසానයි. පින්වතුන් වඩනවා නම් තියෙන ගැටලුවක් නිරාකරණය වෙනවා මිසක මගෙන් අය අහන දෙයක්වත් නෑ. පැහැදිලි එක පාලිම පින්වතුන් පැහැදිලි කරලා දෙනවා. ඒක පැය 3ක් 4ක් යනවා. එහෙනම් අපි දැනට අමාර කරලා මොනවද තියෙනවද මොන විශේෂ දෙයක් දැනගන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ දැන් අපි භාවනාවක් වශයෙන් කුල් කරනවා නම් සාමාන්‍යයෙන් මේ ඉක්මනින්ම මේ සිත සමාධිමත් කරගැනීම සුසු භාවනා ක්‍රමයක් තියෙනවද? ආනාපාන සති භාවනාව ගොඩක් හොඳයි. ඒකෙන් විතර්ක ගොඩක් අඩු වෙන නමුත් ඒකට හොඳ නුවණක් තියෙනවා. මම ඒකත් කමඨාන් වඩන විදිහත් මම කියලා දෙන්න නේනම්. බුදුගුණ අසුබේ මරණය මෛත්‍රිය වගේ ඕනෑම කමඨානක් වඩන්න පුළුවන් 7 මිනිත්තුවට තියාගන්න. බාහිරට නැඹුරු වෙච්ච ගතිය අඩු කරලා තමන්ගේ පැත්තට නැඹුරු වෙන්න තමයි බුදුන් වහන්සේ උපක්‍රමයක් පෙන්නන්නේ. තමන් මෙහෙම බලාගෙන නාසයේ කෙරවල හෝ තොල් දෙකේ කෙරවල නාසිකක් ගිවා මුඛ නිමිත්තේ කතම් පරිමුඛම් භාගතුනාසේ දේශනා කරන්නේ නාසයේ කෙරවල හෝ තොල් දෙකේ කෙරවල 100 තියාගන්න.
සතිය තියාගන්න සිහිය. ඒ තියාගෙන ආනාපාන සතිය ගැන විස්තරයක් මම කරන්නම්. ආස්වාස කරනකොට ඒකත් නුවණින් දකින්න ඕන. ප්‍රාශ්වාස කරනකොට ඒකත් නුවණින් දකින්න ඕන. ආශ්වාස කරනකොට සුලන්ඩැල්ල දික් වෙනකොට කෙටි වෙනකොට ඒකත් නුවණින් දකින්න. ප්‍රාශ්වාස කරනකොට සුලන්ඩැල්ල දික් වෙනකොට කෙටි වෙනකොට ඒකත් දකින්න. එහෙම දකිමින් ඉන්න අවස්ථාවේදී අර කලින් වගේ හිත වේගෙන් අරමුණු වල ගලාගෙන යන gati ටික අඩු වෙනකොට ඉස්සරහේ සවිඥානික දේ ගැන හිතා කල්පනා කරන්න ඕන. දැන් අපි කියමුකෝ ගෙදර දරුවෙක් කඩේ නෑද කරි යාළුවෙක් කරි සිහි වුණා කියලා. එතකොට දැන් හිතේ අර කතා කරන gati ටික හිතේ කතා කරන gati ටික අඩු වෙනකොට ආනාපාන සතිය වඩාගෙන යනකොට අර අරමුණක් පහළ වෙනකොට හිතාමතාම ආනාපාන සතියෙන් ඈත් වෙලා සති නිමිත්තම හිත තියාගෙන බුදුන් වහන්සේ දේශනා කරනවා මේ උපාදානීය රූපේ යාළුවා කියන උපාදානීය රූපේ හොඳට අල්ලගන්න හිතේ. හිතින් හොඳට අල්ලගෙන මේක නුවණින් කල්පනා කරන්න ඕනේ මේ හටගත්තු නිමිත්ත මන ධම්ම මනෝවිඤ්ඤාණය හරහානේ මේක ඉපදුනේ. එහෙම නැත්තම් මේ විතර්කයක් හටගත්තු විතර්කේ මාන් තුල නැති වෙනවනේ. මනෝ ස්පර්ශය නිසා හටගත්ත ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ වෙනව නේද කියලා බලනවා. පළවෙනි පියවර. දෙවෙනියට බලනවා නෑ එහෙම නෑ කිව්වත් විතර්කයක්වත් දැන් බැහැර ඉන්න නිසානේ සිහි වෙන්නේ කියන ගතියක් එදෙනවා. එතකොට අතීතයට පින්තුන් ගිහිල්ලා බලන්න මේ ඇහෙන් මේ රූපේ දකින්නකොට එතන තිබුණු ඇත්ත. ඇත්ත තමයි කනබන ආහාරය නිසා හටගත්තු කෙස්ලොම් නේද කම්මස්ලේන ආර ඇට ඇටම විලුප්ත රූපේනේ. සත්ත්ව පිළිල නොවන කොටස් ටිකක් විපාක මේ නාම රූප දෙකක් නේ. තිබුණේ එතන. ඒ දෙතිස් කුණපයක් ඇක්සිස් රෑ පිටට එනකොට මගේ හිතේ තමයි මේ අහවල කියන ගතිය එදුනේ. ඒ අදහසෙන් තමයි මම ඒ රූපේ දිහා බලාගෙන හිටියේ. හැබැයි එහෙම බලපු අතීත ඇහත් නිරුද්ධ වෙලා රූපයත් නිරුද්ධ වෙලා චක්කු විඤ්ඤාණයත් නිරුද්ධ වෙලා නේද කියලා නුවණින් කල්පනා කරන්න ඕන. ක්‍රම තුනකට. ආනාපාන සතිය ගැන නුවණක් තියෙන්න ඕන, සති නිමිත්ත සිත තියෙන්න ඕන. පළවෙනි අරමුණ තමයි එහෙම සිහි වෙනකොට මේක මනස පිළිබඳ වූවක් මමයි කියන දැක්ම තියෙන්න ඕන. ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියන එකත් බලන්න ඕන. එහෙම බැලුවත් නෑ බහැර ඉන්නෝ නිසානේ සිහි වෙන්නේ කියන gati වෙනකොට අතීතෙට කියලා බලන්න මේ ඇහෙන් ඒ රූපය දක්නකොට එතන තිබුණු ඇත්ත. හොඳට ඒක දෙතිස් තුන පෙයාදී මොන විදිහකට හරි කල්පනා කරලා බලන්න පුළුවන්. සතර මහා ධාතුවක් හැටියට බලන්න පුළුවන්. එහෙම බලපු දැන් ඇහක් නෑ රූපයක් නෑ චක්කු විඤ්ඤාණයක් නෑ ඒවා නිරුද්ධ වෙලා බොහෝ කල් නේද කියලා බලනවා. හැබැයි ඒක නිවන නෙමෙයි නිවනට ප්‍රවේශයක් ඔය. නිවන ධර්ම ටිකක් අඩු කරගන්න. පැහැදිලි නේද? ඊට පස්සේ වර්තමානයේ තුල අපිට මෝඩකම අතහැර ගන්න නම් ආයතන ගැන හොඳට පිරිසින් දැකලා මේ ආයතන ඔක්කොම නිරුද්ධ කරන්න ඕනේ. ඒක පුළුවන්. කරන්න බැරි කමක් නැහැ. අපි ඉදිරියේදී ඒවා කතා කරමු. එතකොට අර විදිහට නුවණින් මේක සම්මර්ෂණය කරලා ඒ අරමුණ එතනින් පිරිසිදු දැකලා ආපහු ආනාපාන සතියට එන්න ඕන. මොකද සමත විපස්සනා දෙක යුගනද්දවට යන්න ඕන. එහෙම නැතුව තව අරමුණ විදර්ශනා කළා තව අරමුණක් විදර්ශනා කරන්න ගියොත් අපිට විහෙසටපත් වෙනවා. ඒ අරමුණ ඉවර කරලා ආපහු සමාධිමත් හිතක් ඇති කරමින් ආපහු ආය යමක් සිහි වෙනකොට ඒ සිහි කර නිමිත්ත අල්ලගෙන හොඳට නුවණින් විමසලා බලන්න. ඊට පස්සේ අපි S2 අරගෙන මෙහෙම කරලා බලනකොටත් යාළුවා කියලා ඒ රූපයක් තියෙනවා නම් එතන තියෙන ඇත්ත අපිට පේනවා. හැබැයි ඒක ඵලසිට වලට පේන්නේ නැහැ. වඩාන මෙහෙම රූපයක් තියෙනවා බලනකොට ඒ ඇත්ත පෙනිලා ඉවරයි. ඒක පේන්නේ ඵලසිට වලට. ලෝකයේ අවිද්‍යාව මේ ලෝකයක් හදාගන්න හැටිත් දන්නවා. අවිද්‍යාව නැත්තම් මේ ලෝකයක් නූපදින විදිහත් එයා දන්නවා. පැහැදිලි නේද? එහෙනම් අපි අමාරු කරලා දැන් අර මෙහෙම පහට විතර අර වතු බෝතල් සම්මානස මේ ගිලම්පස වලදරන සම්මානස පිළිබඳ උන්වතර බෝතලයකට ගෙනාවා. අර බෝතලයට දාලා තියන්න පුළුවන් අපි ආස්මුතු වහන්සේලාමත් එහෙම අර කුටියේ ඉන්නවා. උන්වහන්සේලා දැන් මම පැහැදිලි කරන්න ඕන. උන්වහන්සේ දෙක මට බලන්න ඉන්න පුළුවන්. පූජා කරන්න පුළුවන්.